සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි කතා කරමින් සිටින්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයට අයිති සුවිශේෂී දේශනාවක් මහා වේදල්ල සූත්‍රය. මහා වේදල්ල සූත්‍රය බුද්ධ භාෂිතයක්, ඍජුවම බුද්ධ භාෂිතයක් නොවේ කියලා අපි දන්නවා. ඒ මහා ප්‍රඥ වූ, ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේත්, මහා ප්‍රඥ වූ කුට්ටිත මහරහතන් වහන්සේත් අතර පැවති ධර්ම සාකච්ඡාවක් තමයි මේ මහා වේදල්ල සූත්‍රය. ඉතින් ඔබ දන්නවා අපි මේ විදර්ශනා ධර්ම දේශනා මාලාවට මේ මහා වේදල්ල සූත්‍රය අපි කතා කරන්න ගත්තේ මේ මහා වේදල්ල සූත්‍රයේ තියෙන ඒ දහම් කරුණු, ඒ වචන ගොඩක් දුරට අපිට ඉදිරි දේශනාවලදී ඒ ධර්මයේ තෝරා බේරා ගන්න විශේෂයෙන් උපකාර වන නිසා. ඉතින් මහා රහතන් වහන්සේලා මේ ධර්ම සාකච්ඡාවන් පැවැත්වුවෙත් උන්වහන්සේලාගේ ප්‍රයෝජනෙ පිණිස, උන්වහන්සේලාට යමක් වටහා ගැනීම පිණිස නොවේ, අප උදෙසායි කියන එක අප තේරුම් ගත යුතුයි. ඊතර පින්වත්නි, අපි ගිය සතියේ කතා කළේ මේ මහා වේදල්ල සූත්‍රයේ යටතේ සම්මාදිට්ඨිය ගැන තමයි අපි කතා කළේ. සම්මාදිට්ඨිය ගැන කතා කරලා ඒ සම්මාදිට්ඨියට උපකාර වන අංග, ඒ කියන්නේ අංග කීයකින් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨිය තුලින්ද චේතෝ විමුක්ති ඵලයත් ප්‍රඥා විමුක්ති ඵලයත් ඇති කරවන්නේ කියන කාරණාව තමයි අපි කතා කළේ. එතකොට එහිදී අපි සාකච්ඡා කළා අංග 5කින් සමන්විත සම්මාදිට්ඨිය තුලින් තමයි අංග 5කින් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨියෙන් තමයි චේතෝ විමුක්ති ඵලයත් ප්‍රඥා විමුක්ති ඵලයත් උදා කරවන්නේ. අපි හිදී කතා කළා චේතෝ විමුක්තිය කියන්නේ කුමක්ද, ප්‍රඥා විමුක්තිය කියන්නේ කුමක්ද කියලා අපි සාකච්ඡා කළා. ඒතර අන්නේ චේතෝ විමුක්තියත් ඒ ප්‍රඥා විමුක්තියත් උදා කරන්න, ඇති කරවන්න අංග 5කින් සමන්විත අනුග්‍රහ ලබන සම්මාදිට්ඨිය උපකාර වෙනවා. එතකොට මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහන්නේ ඒ අංග මොනවද කියලා. සම්මාදිට්ඨියට අනුග්‍රහ ලබන අංග මොකක්ද කියලා. එතකොට
ඒක තමයි තෝරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අංග 5කින් අනුග්‍රහ ලබන්න ඕනේ කියලා. පළවෙනි අංගය තමයි සීලය. සීල අනුග්‍රහිතෝති. ඊට පස්සේ දෙවෙනි එක තමයි සුතය. සුතයෙන් අනුග්‍රහ ලබන්න ඕනේ කියන එක. තුන්වෙනි එක තමයි සාකච්ඡා අනුග්‍රහිතයි. සාකච්ඡාවෙන් අනුග්‍රහ ලබන්න ඕනේ. හතරවෙනි එක තමයි සමතානුග්‍රහය. සමතෙන් අනුග්‍රහ ලබන්න ඕනේ. පස්වෙනි එක තමයි විපස්සනානුග්‍රහය. විපස්සනාවෙන් අනුග්‍රහ ලබන්න ඕනේ කියන එක. ඊට එහෙනම් ඔන්න අංග පහ මොකද්ද? සීලයෙන්, ශ්‍රුතියෙන්, සාකච්ඡාවෙන්, සමතයෙන් සහ විපස්සනාවෙන් අනුග්‍රහ ලබන්න ඕනේ කියන එක. එතකොට අපි කතා කළා ඒ සීලේ ප්‍රධාන වශයෙන් කොටස් 4යි. ඒකට කියනවා සතර සංවර සීලය. එහෙම නැත්නම් චතුපාරිශුද්ධ සීලය කියලා. ඒකේ පළවෙනි සීලය තමයි ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක. දෙවෙනි එක තමයි ප්‍රතිසන්නිසිත සීලය. තුන්වෙනි එක ආජීව පාරිශුද්ධ සීලය. හතරවෙනි එක ඉන්ද්‍රිය සංවර සීලය. උතර තමයි සිල් 4. ඔකදී අපි ගිය වතාවේ කතා කළා ඒ ප්‍රාතිමොක්ඛ සංවර සීලය. පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ඒ ප්‍රාතිමොක්ඛ සංවර සීලය අදාළයි. ගිහි උදවියටත් ඒ සීලය අදාළයි. මොකද මේ නිවන් මඟ තුල සීලය ගිහි සීලය මේ පැවිදි සීලය කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන්නේ නැහැ. ගිහි සීලය පැවිදි සීලය කියලා. සීලය. ඒතර මේ සීලය ගිහි උදවියටත් පැවිදි උදවියටත් අදාළයි. නමුත් අර ගිහි උදවියට අදාළ සීලය වෙනම සිල්පද තියෙනවා. පැවිදි උදවියට ඒ සිල්පද වලම තවත් බොහෝ සිල්පද තියෙනවා. ඒ ගිහි උදවියට තියෙන සිල්පද වලට අමතරව. ඒතර ඒ විදිහේ වෙනසක් තියෙනවා. නමුත් මේ සිල් 4ම සීලේ ප්‍රභේද 4ම ගිහි පැවිදි දෙපිසටම අදාළයි. ඒතර අපි ගිය සතියේ කතා කළා මේ ප්‍රාතිමොක්ඛ සංවර සීලයේ පැවිදි උපසම්පදා ස්වාමීන් වහන්සේලාට ප්‍රධාන වශයෙන් සිල්පද 227ක් තියෙනවා. ඒ 227න් ප්‍රධාන සිල්පද 4ක් තියෙනවා. ඒවට ඒවා ඒ සිල්පද වලින් දුස්සීල වුණොත් එහෙම ඒ සිල්පද කැඩුනොත් එහෙම ඒ ආපත්‍තියට පවා බුදුරජාණන් වහන්සේ නම් කරලා තියෙන්නේ ගරුකාපත්‍ති කියලා. ගරුකාපත්‍ති. ඒක ගොඩාක් බරපතලයි. භික්ෂුන් වහන්සේ නමකගේ භික්ෂුභාවය අහෝසි වෙන ශික්ෂාපද 4ක් තියෙනවා. ඒවා තමයි පරාජිකාපත්‍ති. ඉතින් පරාජිකාපත්‍ති 4 ගැන අපි ගියවතාවේ පොඩ්ඩක් කතා කළා. එතකොට මේ පරාජිකාපත්‍ති 4න් එකකට හරි අහුනොත් එහෙම භික්ෂුවක් උපසම්පදා භික්ෂුවක් විදිහට පෙනී සිටියොත් එහෙම ඒකාන්ත වශයෙන්ම මරණ මත්තේ නිරයනවා. මේකින් ගැලවෙන්න බෑ. නිවන් මාර්ගක් වැඩෙන්නෙත් නැහැ. ඒ ශික්ෂාපදයක් කරනොත් ගරුකාපත්‍තියක් කරනොත් පිළියම් කරන්න බෑ. හරි? ඒ පරාජිකාපත්‍යයකට ලක්ුණොත් එහෙම භික්ෂුන් වහන්සේ නමක් පිළියම් කරන්න බෑ. නැවත පිරිසුදු වෙලා මේ භික්ෂුවක් විතර ඉන්නවා මේ පෙනී සිටින්න හැකියාවක් නැහැ. ඒ භික්ෂුභාවයේ එතනින්ම හොසි වෙනවා. එතකොට මේ භික්ෂුවට තියෙන අවස්ථාව තමයි එක්ක උපසම්පදාව අතහැරලා සාමණේර භික්ෂුවක් විදිහට සාමණේර කෙනෙක් විදිහට ඉන්නවා. සාමණේර භික්ෂුවක් කියන්න බෑ අපිට. භික්ෂුව කියලා කියන්නේ උපසම්පදා කෙනාට. සාමණේරයෙක් විදිහට ඉන්නවා. සාමණේර කෙනෙක් විදිහට ඉන්නවා. එහෙමත් නැත්නම් ගිහි ජීවිතයටපත් වෙනවා. ඒතකොට සාමණේර කෙනෙක් බවටපත් වුණොත් හෝ ගිහි ජීවිතයටපත් වුණොත් ගිහි කෙනෙක් විදිහටපත් වුණොත් ඊට පස්සේ එතන ඉඳලා නිවන් මඟක් දිනු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ගරුකාපත්‍යයකට විශේෂයෙන්ම ඒ පරාජිකා ඇවතකට ලක් නොවී සිටීම තමයි භික්ෂුවගේ වගකීම. භික්ෂුවගේ වගකීම තමයි ඒ පරාජිකාපත්‍යයකටපත් නොවී සිටීම. දිවිහිමියෙන් ඒ පරාජිකාපත්‍යයකටපත් නොවී සිටීම පත් වුණොත් ඉතින් ඒ භික්ෂුව කළ යුත්තේ උපසම්පදාව අතහැරලා සාමණේර කෙනෙක් විදිහට වාසය කිරීම. එහෙමත් නැත්නම් උපවැති වෙලා ගිහි කෙනෙක් විදිහට වාසය කිරීම.
එතකොට ඊට අමතරව භික්ෂුන් වහන්සේ නමකට තව තියෙනවා සංඝාදිශේෂ එවැත් කියලා. සංඝාදිශේෂ එවැත් එතන 13ක් තියෙනවා සංඝාදිශේෂ එවැත්. මම එකින් එක සිල්පද ඔබට කියන්නේ නැහැ. මම පොඩි දල වශයෙන් මේ හැඳින්වීමක් කරන්නේ. සංඝාදිශේෂ 13ක් තියෙනවා. ඊට පස්සේ අනියත දෙකක් තියෙනවා. අනියත ශික්ෂාපද දෙකක් කියලා ශික්ෂාපද දෙකක් භික්ෂුන් වහන්සේ නමකට තියෙනවා. ඊට අමතරව තියෙනවා නිස්සග්ගීය පාචිත්‍ය එවැත් 30ක් භික්ෂුන් වහන්සේ නමකට තියෙනවා. නිස්සග්ගීය පාචිත්‍ය එවැත් 30ක් තියෙනවා. ඊළඟට තියෙනවා පාචිත්‍ය එවැත් කියලා. 92ක් වුණු පාචිත්‍ය එවැත් කියලා ශික්ෂාපද 92ක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා පාටිදේශනීය ශික්ෂාපද කියලා ශික්ෂාපද 4ක්. පාටිදේශනීය ශික්ෂාපද 4ක්. ඊළඟට තියෙනවා සීකියා ශික්ෂාපද 75ක්. ඊළඟට තියෙනවා අධිකරණ සමත ශික්ෂාපද 7ක්. මෙන්න මේ විදිහට තමයි අර උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකගේ ශික්ෂාපද ප්‍රධාන ශික්ෂාපද 227ක් බවට පත් වෙන්නේ ඔන්න ඔය විදිහට. ඊට අමතරව ওই 227ට අමතරව උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට තව බොහෝ ශික්ෂාපද තියෙනවා ආරක්ෂා කරන්න. ඒතර ප්‍රධාන ශික්ෂාපද 4 මම අර කිව්වි පරාජිකා ශික්ෂාපද කියලා. ඒ පරාජිකා ශික්ෂාපදයකට අමතරව ඉතුරු ශික්ෂාපද 223 ඉතුරු ශික්ෂාපද 223ම තුනටම පත් වුණොත් එහෙම ඒ කියන්නේ ඒ 223න් යම් ශික්ෂාපදයක් කියන්නේ කැඩුණොත් එහෙම ආපත්‍යට ලක් වුණොත් එහෙම පිළියම් කරන්න පුළුවන්. සංඝාදිශේෂ 13න් එකකට පත් වුණොත් එහෙම පිළියම් කරන්න පුළුවන්. ඒකත් සංඝාදිශේෂ අයිති වෙන්නේ ගරුකාපත්‍ය තමයි. නමුත් පිළියම් කරන්න පුළුවන්. ඊළඟ එවැත් ගත්තොත් මෙතනින් එහාට තියෙන එවැත් ගත්තොත් පිළියම් කරන්න පුළුවන්. ඕන එවැතකට පහසුවෙන් පිළියම් කරන්න පුළුවන්. ඒක නිසා භික්ෂුවගේ මූලිකම දේ තමයි උපසම්පදා ස්වාමීන් වහන්සේ නමගේ මූලිකම අවධානය යොමු කළ යුතු දේ තමයි අර පරාජිකා 4ට පත් නොවී සිටීම. ඉතින් මම ඔබට කිව්වා ගියවතාවේ වර්තමානයේ ගත්තොත් එහෙම ලංකාවේ බොහෝ භික්ෂුන් වහන්සේලා ওই ඇවැත්තුවට ලක් වෙලා දෝ කියලා අපිට හිතන මට්ටමට භික්ෂුන් වහන්සේලා සීලය පිළිබඳ සුළුවෙන් දක්වනවා. මේ උපසම්පදා ස්වාමීන් වහන්සේලා විදිහට සමාජයට පෙනෙන්න එතෙන් භික්ෂුන් වහන්සේලා සීලය කියන එක උමනා නෑම කියලා කියනවා. ඒතර දැන් Tamanට සිල් ලකින්න බැරි වෙන්න පුළුවනි. සිල් ලකින්න බැරි වුණාට ඒ ස්වාමීන් වහන්සේ සමාජයට කිව යුතු නෑ මේ භික්ෂුන් වහන්සේලා සීලිය ඕනේ නෑ කියලා. හරි. Tamanට සිල් ලකින්න බැරි වෙන්න පුළුවනි. ඒතර ඒ ස්වාමීන් වහන්සේ අවංකව පිළිගත යුතුයි. අනේ මේ සිල්පද ඊ타ත්ම වැදගත්. සීලය ඊ타ත්ම වැදගත්. මට මේ රැක ගන්න බෑ. එතකොට එතනක් තියෙනවා Taman සිල් නොරැක්කත් එතනක් තියෙනවා සීල ගෞරවය කියන එක. සීල ගාරවතා. හරි? සීල ගාරවතාව කියන එක තියෙනවා. සීල ගෞරවය. එහෙම නැතුව භික්ෂුවක් කියනවා නම් සමාජයට කියනවා නම් සීලය කියන එක භික්ෂුවට අත්‍යවශ්‍ය නැහැ කියලා. නිවන් මාර්ගට සීලය කියන එක අත්‍යවශ්‍ය නැහැ කියලා. ඒ භික්ෂුව සමාජයට කරන්න විශාල පැවිදි සමාජයට විතරක් නෙවෙයි ගිහි සමාජයට පවා ඒ භික්ෂුව කරන්නේ අතිවිශාල අවඩක් විනාශයක්. ඒක නිසා මේ සිල්පද ඕමනයි. ඒතර පින්වත්නි උපෝසතේ දවසට මාසෙකට දවස් දෙකක් උපසම්පදා ස්වාමීන් වහන්සේලා උපෝසථාගාරයකට රැස් වෙලා උපසම්පදා ස්වාමීන් වහන්සේලා සියලු දෙනා මේ සිල්පද මතක් කරගෙන ඒ සිල්පද වලින් පිරිසිදු වෙනවා. තමන් අතින් කැඩලා තිබුණොත් ඒ සිල්පදේ අහවල් සිල්පදේ මං අතින් කැඩලා තියෙනවා කියලා පළුදුලා තියෙනවා කියලා දැනුවත් කරලා අනිත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් දැනුවත් කරලා පිරිසිදු වෙලා ඒතුළු සීලෙන් නැවත වතාවක් තමන් අතින්
paludu වෙලා තියෙන්න පුළුවනි. ඒකසාර මාසයකට දෙවතාවක් උපසම්පදා ස්වාමීන් වහන්සේලා ඒ විදිහට පිරිසිදු වෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ ආපහු පිරිසිදු භික්ෂුන්. එතකොට පින්වත්නි සාමණේර ස්වාමීන් වහන්සේලා ඒ විදිහට සීමාවකට රැස් වෙලා අර විදිහට පිරිසිදු වෙන්නේ නැහැ. උපෝසත කර්මය කියන එක කරන්නේ නැහැ. ඒක නිසා සාමණේර ස්වාමීන් වහන්සේලා සාමාන්‍ය නිරන්තරයෙන් සාමණේර දසශීලයේ කියන එක සමාදන් වෙනවා. සාමණේර දසශීලයේ. ඒ සාමණේර දසශීලයේ සමාදන් වෙන්න උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් වෙතින්ම සිල් සමාදන් වෙන්න ඕනි. සිල් ලබා ගන්න ඕනි. සාමණේර ස්වාමීන් වහන්සේ නමකට සාමණේර කෙනෙක් අතින් සිල් සමාදන් වෙන්න බෑ. ගිහි කෙනෙක් අතින් සිල් සමාදන් වෙන්න බෑ. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් අතින්ම සාමණේර ස්වාමීන් වහන්සේ නමක් සාමණේර කෙනෙක් සිල් සමාදන් වෙන්න ඕනේ. ඒතර එනවා සාමණේර කෙනෙකුට සාමණේර දසශීලයේ කියලා සිල්පද 10ක් තියෙනවා. එතකොට ඒක ගිහි කෙනෙකුට තියෙන දසසිල් ඒ සිල්පද 10මයි සාමණේර කෙනෙකුට තියෙන්නේ. එතකොට මේ සාමණේර ස්වාමීන් වහන්සේ ඒ විදිහට සිල්පද 10ක් ආරක්ෂා කරනවට අමතරව ඒ ස්වාමීන් වහන්සේටත් සේකියා ශික්ෂාපද කියනවා තියෙනවා. වෙන සංවර වෙන්න වෙන ශික්ෂාපද තව තියෙනවා. ඒතකොට ගිහි කෙනෙකුන් ඊය සාමණේර කෙනෙකුත් වෙනස් වෙනවා. ඒතර මේ විදිහට ඒ සාමණේර පැවිද්ද තුල ඒ ශික්ෂාපද ගෞරවයෙන් ආරක්ෂා කරමින් සාමණේර කාලය තුල ඒ ස්වාමීන් වහන්සේ වාසය කරන්න ඕන. ඊළඟට පින්වත්නි ගිහි කෙනෙක් ගත්තොත් එහෙම ඒ ගිහි කෙනාටත් ශික්ෂාපද නිරන්තරයෙන් ආරක්ෂා කරන්න ශික්ෂාපද තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා. ඒ තමයි පංචශීලය. ගිහි කෙනෙක් නිරන්තරයෙන් ආරක්ෂා කළ යුතුයි පංචශීලය. පංචශීලය කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන අවම සීලය. ඒතර ඊට අමතරව ඊට පහළින් තියෙන 4 සීලයක්, 3 සීලයක්, 2 සීලයක් එහෙම එකක් නැහැ. ඒතර පංචශීලය පන්සිල් පද පහෙන් එකක් හරි කැඩුනොත් එහෙම ඒ ගිහි කෙනාට එයා ඒ පංචශීලී නැති කෙනෙක්. පංචශීලී නැති කෙනෙක්. සිල්පද සිල්වත් නැති කෙනෙක්. එතකොට එයාට මේ නැවත පිරිසිදු වෙන්න බැයිද? පුළුවන්. පිරිසිදු වෙන්න පුළුවන්. ඒ කෙනා නැවත සිල් සමාදන් වෙලා එයා Tamanටම පංචශීලයේ කියන එක ස්වාමීන් වහන්සේ නමක් අතින්ම සමාදන් වෙන්න ඕනේ කියලා අත්‍යවශ්‍ය කියලා එහෙම එකක් නැහැ. ස්වාමීන් වහන්සේ නමක් අතින් සමාදන් වෙනවා නම් හොඳයි. ඒතර ගිහි කෙනෙක් අතින් යම් සිල්පදයක් කරුණොත් ඒ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඒ ගිහි කෙනා ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමකට මෙහෙම මං අතින් මේ සිල්පදේ කරුණා කියලා ස්වාමීන් වහන්සේ නමකට හෙලි කරලා ඒ ස්වාමීන් වහන්සේ අතින් සිල් සමාදන් වෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම නැති වුණා කියලා ගිහි කෙනෙකුට සීලයේ පිළිටන්න නැතුව තියෙන්නේ නැහැ. ඒතර ඒ කෙනාට පුළුවන් තමන්ම සීලය සමාදන් වෙන්න. තමන්ම සීලය සමාදන්. ඒක වචනින් කියලා සමාදන් වෙන්න පුළුවනි. තමන්ට සිටිවිල්ලෙන් හිතින් සමාදන් වෙන්න පුළුවන්. තමන් අදිෂ්ඨාන කරගන්න පුළුවනි සීලය. එතකොට ඒක යම් අපි හිතමු තමන් රුවන්වැලිසෑයට හෝ ඒ වගේ විශේෂ තැනකට ගිහිල්ලා තමන් එකට කරන්නත් පුළුවනි. එහෙම නැත්නම් තමන්ට විහාරස්ථානයට ගිහිල්ලා මේ බෝධින් වහන්සේ ළඟ හෝ චෛත්‍යරාජයන් වහන්සේ ළඟ හෝ පිළිම වහන්සේ ළඟ හෝ ඒ කරන්නත් පුළුවනි. තමන්ට අධිෂ්ඨාන කරගන්න පුළුවනි. එහෙමත් නැත්නම් එයාට ගෙදරම පුළුවනි. තමන් බුද්ධ වන්දනා කරන තැනක් තියෙනවනේ. එතෙන්ද ගිහිල්ලා තමන්ට සිල් සමාදන් වෙන්න හැමදාම උදේට සිල් සමාදන් වෙන්න පුළුවනි. එහෙම බුද්ධ වන්දනා කරන තැනක් තියෙනවා. එතෙන්ද ගිහලා හැමදාම උදේට සිල් සමාදන් වෙනවා. හැමදාම උදේට. ඒතර එයාටින් නොදැනුවත් හෝ සිල්පදයක් කැඩලා තියෙනවා නම් එයා පිරිසිදු වෙනවා. දුස්සීලභාවයෙන් පිරිසිදු වෙනවා. ඒ සිල් සමාදන් වෙච්ච හැටි. නිසා ඒ වගේ තැනකට ගිහලා සමාදන් වෙන්න අපිට එහෙමත් තරක් නැහැ කියලා. එයාට ගෙදර නෙවෙයි ඉන්නේ කියන්නකෝ. එහෙමත් තැනක් නැහැ. එහෙමත් තැනක් නැත්තම් ඒ බුදු පිළිමයක් හෝ ඒ වගේ කිසිම තැනක් දෙයක් නැති අවස්ථාවක Tamanට හිතින් හිතාගෙන සමාදන් වෙන්න පුළුවනි.
ඒක අත්‍යවශ්‍ය නෑ. පිළිමහන්සේ නමක් ළඟ විතරයි සිල් සමාදන් වෙන්න පුළුවන් නේ කියලා. එහෙම අත්‍යවශ්‍ය නෑ. තමන්ට ඕන තැනක පුළුවනි පංචශීලයේ අදිෂ්ඨාන කරගන්න. සමාදන් වෙන්න ඕන තැනක පුළුවනි. තියෙන්නේ පින්වත්නි ඒක අවංකව තමන් සිදු කිරීම. අවංකව තමන් සිදු කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම සීලෙන් පිරිසිදු වෙන්න බලපාන්නේ. එතකොට දැන් වර්තමානයේ ගත්තොත් එහෙම බොහෝ පිරිස් පින්වත්නි සිල්වත් නැහැ. බොහෝ පිරිස් සිල්වත් නැහැ. මම දා කිව්වේ ස්වාමීන් වහන්සේලාත් සීලය කියන එක පැත්තකින් තියලා නම් සමාජයේ ගිහි උදවිය ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා ඒ විදිහට තමයි අර පිළිවෙල බෙදෙන්නේ. ඒක ප්‍රධාන පිරිස භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලාත් බොහෝ පිරිස් සීලයේ පිළිබඳ තැකීමක් නැත්තම් මම ඔබට කිව්වේ පරාජිකාපත්ති පිළිබඳවත් සමහර විට තැකීමක් නැහැ. සංඝාදිශේෂ ගැන තැකීමක් නැහැ. බොහෝ තැන්වල ඇත්තට මේවා මම කියන්නේ මේ සීලයේ සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලාගේ සීලයේ සම්බන්ධයෙන් ගිහි උදවිය දැන ගැනීම භික්ෂුන් වහන්සේලාට සිල් ලකින්න අපහසුයක් නොවේ. පහසුවක්. වර්තමානයේ ඒ කාලේ භික්ෂුන් වහන්සේලාගේ සීලයේ සම්බන්ධයෙන් ගිහි උදවිය හොඳටම දැනුවත්. ඒක විවෘතයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මයේ විනය කියන දෙකම විවෘත වෙන්න ඕන කියලා බබලන්න. තථාගත පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති නොපටිච්චන්නෝ. ධර්මයේ විතරක් නොවේ විවෘත වෙන්න ඕනන්නේ විනයත්. විනය කියන්නේ මේ සීලය. ධම්ම විනයෝ විවටෝ විරෝචති නොපටිච්චන්නෝ. තථාගතයන් වහන්සේ වදාළ මේ ධර්ම විනය විවෘත වෙනකොට තමයි කියනවා බබලන්නේ, වැහෙනකොට නෙවෙයි. ඒක නිසා භික්ෂුන් වහන්සේලාට අදාළ සීලයත් විවෘත වෙන්න ඕනේ. ගිහි උදවිය දැනගන්න ඕනේ මේ සිල්පද භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කළ යුතුයි කියලා. මේ සිල්පද පිරිසුදු කරගන්න බෑ. මේ සිල්පද පිරිසුදු කරගන්න පුළුවන්. මේවා දැනගන්න ඕනේ. ඒ දැනගැනීම අපිට සිල් රකින්න ඉතාමත්ම ලේසි. මම පොඩි උදාහරණ ඔබට කියන්න උදාහරණ දෙකක් කියන්න. දැන් සමහර විට අපි ගොඩාක් අපි අපහසුතාවයට පත්වෙන තැනක් තමයි රෝහල. රෝහලේ භික්ෂුන් වහන්සේලා සමහරට නේවාසිකව ප්‍රතිකාර ගන්න යනවා. ඒතර නේවාසික ප්‍රතිකාර ගන්න ගියන් පස්සේ අපිට ගොඩාක් අපහසුතාවයට පත්වෙන අවස්ථාවක් තමයි විකාල භෝජනයේ වැළකීම සිල්පදේ ආරක්ෂා කරන්න වෙන අවස්ථාවල. එතකොට වෛද්‍යවරු ඒ හෙදෙහිදියන් ඒ රෝහල් කාර්ය මණ්ඩලය දන්නවා නම් භික්ෂුන් වහන්සේ නමකට විකාල භෝජනයේ ශික්ෂාපදයක් කියන එකක් තියෙනවා. ඒතර දිවා 12න් පස්සේ දවල් 12න් පස්සේ ආහාරයක් ගන්න බෑ. ආහාරයක් ගන්න බෑ කියලා. එතකොට ඒ සිල්පදේ ආරක්ෂා කරන්න පුළුවන් වුණ ඉතිරි තමයි උපකාර කරන්නේ මේ වෛද්‍යවරු. දැන් අනිත් ශික්ෂාපදවල ගොඩාක් ශික්ෂාපදවල බුදුරජාණන් වහන්සේ අර සීලයට ව්‍යතික්‍රමයක් කියලා එකක් තියෙනවා මේ ගිලනාට අනාපත්ති කියලා. ගොඩක් ශික්ෂාපදවල තියෙන සමහර ශික්ෂාපදවල තියෙන ගිලනාට අනාපත්ති කියලා. ගිලන් කෙනාට ඒක ආපත්තියක් නෑ, වරදක් නෑ කියලා. ඒක සිදු වුණාට වරදක් නෑ කියලා සමහර ශික්ෂාපදවල තියෙනවා. විකාල භෝජන ශික්ෂාපදේ ගිලනාට අනාපත්ති කියන එකවත් නෑ. ගිලන් කෙනෙකුට මේ රැට කෑවට කමන්නේ කියලා එහෙම දෙයක්වත් විකාල භෝජන ශික්ෂාපදේ සඳහන් කරලා නෑ භාග්‍යවතුන් වහන්සේ. එහෙම දෙයක් ලිහිල් කරලා නෑ. නිසා ගිලන් කෙනෙකුටවත් ආහාරයක් වෙන දෙයක් 12න් පස්සේ ගන්න බෑ. ගිලන් කෙනෙකුටවත්. එතකොට ඒක දැනුවත් නම් වෛද්‍යවරු හෙදෙහිදියන් රෝහල් කාර්ය මණ්ඩලයේ ඒක ආරක්ෂා කරගෙන ඒ භික්ෂුන් වහන්සේ සිල්පදේ ආරක්ෂා කරගෙන සිල්පදේ කඩා ගන්න නැතුව කොහොමද බෙහෙත කරන්න කියන එක බෙහෙත් මේ කියන්නේ මේ ප්‍රතිකාරය කරන්න කියන එක සම්බන්ධයෙන් උත්සාහ කරනවා. ඒකට උත්සාහ කරනවා.
කොහොමද ප්‍රතිකාරය කරන්න කියලා. ඒකට ඒක ක්‍රම තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ නමකට ආපත්‍යක් නොවන විදිහට ගිලම්පසක් ගන්න පුළුවනි. එතකොට මේ ගිලම්පස මහට තේ එකක් වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් පළතුරු හොඳට පෙරලා ඒ පොඩි කරලා ඉවරලා ඒක හොඳට පෙරලා යුස ගන්න පුළුවනි. ඒතර යුස අරගෙන සමහරට ඒකින් අර මේ යම් මට්ටමකට මේ කුස පිරෙනවා. එතකොට ඒ බෙහෙත් ගන්න පුළුවනි. එතකොට ඒ වගේ දෙයක් භික්ෂුන් වහන්සේ නමක් ඒ වගේ දෙයක්කට ඒ වගේ යම්කිසි අර බෙහෙත කරගන්නත් ඕනි, ප්‍රතිකාරය කරගන්නත් ඕනි, සිල්පද රැක ගන්නත් ඕනි. ඇත්තටම සීලය කියන එක ප්‍රතිකාරයට වඩා ඉස්සරහින් තියෙන්නේ. ප්‍රතිකාරයට වඩා ඉස්සරහින් සීලය කියන එක තියෙන්නේ. ඒක නිසා ප්‍රතිකාරය පිණිස සීලය කඩා ගන්න ඕන කියලා එකක් එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ සෙල් රකින්න කිව්වේ දිවි දිවෙනකොට සලකලා. ජීවිතේ ගියත් සිල්පදයක් කඩන්න නැහැ කියලා දිවි දිවෙනකොට සලකලා සීල් රකින්න තියෙන්නේ. ඒක නිසා අර දැන් ගොඩාක් දුරට අපි වෙරොහලට ගියාට පස්සේ වෙනවා සමහර විට ඔන්න දැන් අපි කියනවා අපි විකාල භෝජනේ කියන්නේ 12න් පස්සේ ආහාරයක් ගන්න නැහැ කියලා. ඒතර වෛද්‍යවරු සහ හෙදෙහිදියන් අපිට චෝදනා කරනවා සමහර විට. අපිට සමහරට ප්‍රතිකාර කරන එක පවා නතර කරනවා සමහරට. මේ හාමුදුරන්ට ප්‍රතිකාර කරන්න බෑ කියලා. ඇයි රෑ කෑම කන්න නැති නිසා. රෑ කෑම කාලේ වෙලා බෙහෙත් ගන්න නැති නිසා. සමහර ස්වාමීන් වහන්සේලා කරනවා ඒක. ඒතර කරනකොට අර වෛද්‍යවරු හෙදෙහිදියන් සමහරට දන්නේ හරියට දන්නේ නැති නිසා සමහරට ඒකට අපිටම චෝදනා කරනවා. අර හාමුදුරුවෝ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කැම් ටිකක් කාලා වෙලා බෙහෙත් ටික බොනවා. මේ හාමුදුරුවන්ගේ අමුතු සීලයක් කියලා. අමුතු සීලයක් නෙවෙයි. ඒක තමයි සීලය. ඒක තමයි සීලය. ශාසනයේ පිරිහීමේදී පිරිහෙන කාලවලට සීලයට ගැරහුම් ලබනවා. එතකොට ඒකෙමුත් අපිට තේරෙනවා. මම ඉදා ඔබට කිව්වේ ශාසනය පිරිහිලා කියලා. ශාසනය පිරිහිලා කියලා. ඒකට සීලයේ ගැරහුම් ලබනවා. ශාසනය පිරිහෙද්දී. සිල් රකින්න එක ගැරහුම් ලබනවා. සීලය කඩාගන්න එක ප්‍රශංසා ලබනවා. දැන් රෝහලක සිල් ගැන දන්නේ නැති, සීලය ගැන දන්නේ නැති වෛද්‍යවරු, සීලය ගැන දන්නේ නැති හෙදෙහිදියන් කාර්ය මණ්ඩලයේ අර සිල් කඩාගන්න භික්ෂුන් වහන්සේලාට ප්‍රශංසා කරනවා. සීලය රකින්න භික්ෂුන් වහන්සේලාට නිග්‍රහ කරනවා. ඒක සීලය ගැන දන්නේ නැති නිසා. ඊළඟට තව එකක් ගන්නකෝ. දැන් මම කිව්වේ එක උදාහරණයක්. ඊළඟට අපි හිතමු දැන් අපිට තවත් සිදුවෙන දෙයක් තමයි උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට කාන්තාවක් සමග විඤ්ඤූ පුරුෂයෙක් නැතුව, ඒ කියන්නේ යම් දැනුම් තිරුම් ඇති පුරුෂයෙක් නැතුව උපසම්පදා ස්වාමීන් වහන්සේට කාන්තාවක් සමග තනියම කතා කරන්න බෑ. වචන 5කට වඩා කතා කරන්න බෑ. ධර්මයේ දේශනා කරන්නත් බෑ. ධර්මයේ දේශනා කරන්නත් බෑ නම් අනිත් දේවල් ගැන කවර කතාවද? ඒක කතා කරන්න බෑ. එතකොට ගිහිස් පිරිස කාන්තාවෝ මේක දන්නවනම් මේ විදිහට උපසම්පදා ස්වාමීන් වහන්සේට මේ විදිහට කතා කරන්න බෑ කියලා කාන්තාවෝ දන්නවනම් කාන්තාවෝ එන්නේ නැහැ කතා කරන්න. උපසම්පදා ස්වාමීන් වහන්සේගේ පිරිමි කෙනෙක් නැතුව කතා කරන්න එන්නේ නැහැ. දැන් සමහර විට අපි ඔන්න සමහරට කාන්තාව දෙතුන් දෙනෙක් එනවා. මොන හරි මේ ප්‍රශ්නයක් කතා කරගන්න, මොන හරි දෙයක් කතා කරගන්න. ඒතර ස්වාමීන් වහන්සේට උපසම්පදා ස්වාමීන් වහන්සේ සිල්පදේ ගැන මතක් වෙනවා. සිල්පදේ ගැන මතක් වෙනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේ කරන්නේ මොකක්ද? අර කාන්තාවන්ට මේ වචන දෙක තුنين කතා කරලා වෙලා ඇතුළට යනවා. සමහරට මේ මට කතා කරන්න විදියක් නැහැ. අම්මලා ඔතන ඉන්න නැත්නම් පිරිමි කෙනෙක් අඬ ගහන ඉන්න කියලා යනවා. අර කාන්තාව සමහර විට තරහ වෙනවා. ඇයි ඒක වෙන්නේ? ඒ සීලය ගැන තැකීමක් නැති, සීලය ගැන සැලකිල්ලක් නැති භික්ෂුන් වහන්සේලා, උපසම්පදා ස්වාමීන් වහන්සේලා කාන්තාවත් එක්ක කතා කරනවා. එතකොට අර කාන්තාව හිතනවා මේ අර අනිත් හාමුදුරුවෝ මේ හොඳට කතා කරන්නේ. මේ හාමුදුරුවන්ට මොකද්ද මේ ඇතිලා තියෙන අමුතු සීලය? මේ අමුතු සීලය නෙමෙයි, ඒක තමයි සීලය. ඒක තමයි සීලය.
එතකොට අර සිල් රකින්න නැති පිරිස නිසා සිල් රකින්න කෙනාට පවා සමහරට සිල් රකින්න අවස්ථාව අඩු වෙලා යනවා. ඉසර මේ ගිහි උදවිය දැනගත යුතුයි උපසම්පදා ස්වාමීන් වහන්සේ නමගේ සීලය ගැන. ඒක මම මේ ඔබට දැනුවත් කරන්නේ ඒක එතකොට උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට සිල් රකින්න පහසුයි. ඒක පහසු නිසා ඔබ දැනුවත් කරන්නේ. ඒක නිසා ඔබ කාන්තාව විදිහට ඔබ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් ළඟට කතා කරන්න යනකොට තව කාන්තාවක් එකතු කරන්න ගියාට වැඩක් නැහැ. විඤ්ඤු පුරුෂයෙක් ඕනි. විඤ්ඤු පුරුෂයෙක් ඕනි. චූටි මුකුත් තේරෙන්නේ නැති චූටි ළමයෙක් කනකාට කියාට වැඩක් නැහැ. ඒ විඤ්ඤු පුරුෂයෙක් නෙවෙයි. එහෙම නැත්නම් මන්ද බුද්ධිය කෙනෙක් කනකාට කියාට වැඩක් නැහැ. ඒ විඤ්ඤු පුරුෂයෙක් නෙවෙයි. එහෙම නැත්නම් කන් ඇහෙන්නේ නැති කෙනෙක් කනකාට කියාට වැඩක් නැහැ. එයාට අර කියන දේ තේරෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. ඒ නිසා විඤ්ඤු පුරුෂයෙක් එකතු කරගෙන යන්න කාන්තාවක් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් ළඟින් දහම් ගැටලුවක් හෝ අහද්දී පෞල් ප්‍රශ්නයක් හෝ කතා කරද්දී එහෙම නැත්නම් තමන්ට තියෙන මොන හරි ගැටලුවක් හෝ කතා කරද්දී පිරිමි කෙනෙක් අඬ ගහන යන්න. එහෙම නැත්නම් මේ පන්සලකට යනකොට ඔබට ගෙදරින් අඬ ගහන යන්න විදිහක් නැත්නම් පිරිමි කෙනෙක් ඒ පන්සලේ ඉන්න වෙන පිරිමි කෙනෙක් හරි එකතු කරගන්න. තනියම ඔබ කතා කරන්න යන්න එපා. එහෙම යම් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක්ගේ කතා කරන ප්‍රතික්ෂේප කළ ඒ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ආවාසය ඇතුළට හරි කාමරය ඇතුළට වැඩියොත් එහෙම ඔබ තරහ වෙන්න එපා ස්වාමීන් වහන්සේ ගැන. ඒ ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් සිල් ආරක්ෂා කරන කෙනෙක් වෙන්න පුළුවනි. ඒ ස්වාමීන් වහන්සේ ගැන පහදින්න. තවදුරටත් පහදින්න. මොකද එවැනි ශික්ෂාපදයක් බුදුරජාන් වහන්සේ පනවලා තියෙනවා. ඒකයි ඒ ස්වාමීන් වහන්සේ විදිහට සිල්පදේ ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ. ඊළඟට මුදල් පරිහරණය. මුදල් පරිහරණය භික්ෂුවකට අකපයි. මුදල් පරිහරණය. ඒතර මුදල් පරිහරණය අකපන වෙනකොට ඔබ ගිහි උදවිය විදිහට ඔබ දන්නවා නම් ස්වාමීන් වහන්සේ නමකට මුදල් පරිහරණ අකපයි කියලා ඒකට ව්‍යතික්‍රමයක් ඔබ හොයා ගන්නවා. දැන් අපි අසපුල තියෙනවා. අපි අසපුල සමහර අසපු තියෙනවා. පිට රටවල වලින් අසපු තියෙනවා. ඒ අසපුල සමහරට මේ ගිහි දායකයෙක් නැහැ අසපුවේ. ගිහි දායකයෙක් නැහැ. එතකොට අසපුවල තියලා තියෙනවා වෙනම පෙට්ටියක්. එතකොට ඔබ අරන් ගිහලා පෙට්ටියට තමයි මුදල් දාන්නේ. හරි? එතකොට මේ ස්වාමීන් වහන්සේ යම් අවස්ථාවකදී යම් දෙයක් මිලදී ගන්න ඒ ස්වාමීන් වහන්සේ උමනා වෙනකොට ඒ අදාළ කෙනෙකුට කියනවා වෙන කෙනෙකුට කියනවා අර පෙට්ටියේ තියෙනවා ඒකෙන් මුදල් ගන්න කියලා. හරි? එතකොට ඒ වගේ පහසුකම් අපේ අසපුවල ඇති කරලා තියෙනවා. අර සිල්පදේ කඩා ගන්න වලකින්න. සිල්පදේ කඩා නමුත් සමහර කටයුතු කෙරෙන්නත් ඕනි. සිල්පදේ ආරක්ෂා කරන්නත් ඕනි. ඒ මොන කටයුත්තක් වුණත් ඒ කටයුතු වලට වඩා ඉස්සරහින් සීලේ තියෙන්නේ. සිල්පදේ තියෙන්නේ. ඒ සෑම ඕනම කටයුත්තකට ඉදිරියෙන් තමයි සීලය තියෙන්නේ. හරි? ඒක නිසා ඔබ දන්නවා නම් ස්වාමීන් වහන්සේ නමකට මුදල් බාර ගන්න, පිළිගන්න, මුදල් පරිහරණය මේක අකපයි කියලා ඒකට ඒ ස්වාමීන් වහන්සේට ඒ සිල්පදේ ආරක්ෂා කරගන්න පුළුවන් විදිහට ව්‍යතික්‍රමයක් ඔබ හදා ගන්නවා. පන්සල් වල හැදෙනවා. විහාරස්ථාන වල හැදෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ශික්ෂාපදයේ තියෙන කිසිම හේතුවක් නිසා භික්ෂුන් වහන්සේ ළමකට මුදල් පරිහරණයට මම අවසර නොදෙමි කියන. මිල මුදල් පරිහරණයට මම අවසර නොදෙමි කියලා. එහෙනම් ඒකට අය හේතු තියෙන්න බෑ. කවුද හේතු කිසිම හේතුවක් නිසා කියලා දේශනාගන්නේ? භාග්‍යතුන් වහන්සේ, ශාස්ත්‍රුන් වහන්සේ. අපිට ශික්ෂාපදේ පනවපු ශාස්ත්‍රුන් වහන්සේ. එහෙනම් අපිට ඒකට හේතු හදන්න බෑ. දැන් කාලේ මෙහෙම බෑනේ, දැන් කාලේ මෙහෙම බෑනේ. කිසිම හේතුවක් නිසා කියලා ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා නම් එහෙනම් ශාස්ත්‍රු ගෞරවයේ තියෙන කෙනාට ඒකටයි වෙනම හේතු හදන්න බෑ. මේ දැන් මේ හොරකම් කරනවානේ හරියට ඒක නිසා මේවා ඇති මොනව කරන්නද මුදල් පරිහරණය කරන්න ඕන. එහෙම හේතු බෑ. එහෙනම් එයාට සීලය කෙරෙහිත් ගෞරවයක් නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහිත් ගෞරවයක් නැහැ. හරි. ඒක නිසා පින්වත්නි ඔබ සමහර විට දැන් ඔන්න අපේ අනාථ කාලයක් තිස්සේ දැන් මේ අපි මතුවලා තියෙනවනේ එක ක්‍රම මතුවලා තියෙන දැන් ඔන්න ධර්ම දේශනාවකට වඩිනවා.
ධර්ම දේශනාවකට වැඩියට පස්සේ ඒ ධර්ම දේශනා අවසානයේදී සමහරට අටපිරිකරයක් මේ බන්දේසියක තියාගෙන සමහර විට අර ස්වාමීන් වහන්සේට පූජා කරන පිරිකරී පූජා කරන්න කට්ටියට අත ගස්සනවා. ඒ අත ගස්සනකොට කට්ටිය පුරුදු වෙලා තියෙනවා අර ට්‍රේ එකට අර බන්දේසියට මුදල් දානවා. හරි? මුදල් දානවා. එතකොට මේ මුදල් පිටින්ම අරන් ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේට මේ පිරිකරී පූජා කරනවා. ඒතරේ ස්වාමීන් වහන්සේ මුදල් පිළිගත්තා. ඔබ දන්නවා නම් ගිහි ඔබ දන්නවා නම් ඒ ස්වාමීන් වහන්සේට මුදල් පිළිගත්තාම ඒ ස්වාමීන් වහන්සේට ඇවතක් තියෙනවා කියලා ඔබ අර වැරැද්ද කරන්නේ. මම මේ ටික දැනුවත් කරන්න ඔබ අතින් සිදුවෙන වැරදි. ඔබ අතින් සිදුවෙන ඔබට ඒකට විතික්‍රමයක් නැද්ද? දැන් පන්සලට මුදල් ඕනි. විතික්‍රමයක් නැද්ද? විතික්‍රමයක් තියෙනවා. ඒ විතික්‍රමයේ තමයි ඔබට පුළුවනි ඒ බන්දේසියට මුදල් නොදමා ඉන්න. ඒ ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාවට වැඩපු ස්වාමීන් වහන්සේට එහෙම තමයි පන්සලට යම් මුදලක් දෙන්න ඕන නම් ඔබට පුළුවනි ඒ මුදල් ටික වෙනම ඔබට එකතු කරලා ඒ ටික ඇන්ලොප් එක හරි දාලා එහෙම නැත්නම් බෑග් එකකට දාලා ඔබට අරන් ඉන්න පන්සලේ සමහරට කැපකරුවෙක් ඉන්නවනේ කැපකරුවට බාර දෙන්න පුළුවනි. මෙතන ස්වාමීන් වහන්සේ යම් වාහනයක නම් වැඩි ඒ වාහනේ යම් කැපකරුවෙක් ඉන්නවා නම් ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා නම් එහෙනම් මේ ඒ ස්වාමීන් වහන්සේටත් පේන්නම ඒ ඩ්‍රයිවර්ට දෙන්න පුළුවනි මේ මුදල් ටික අරන් ඉල පන්සලට දෙන්න. අර ස්වාමීන් වහන්සේට දෙන්නේ නැහැ. ඒත් ඔබ ඒ ස්වාමීන් වහන්සේට සිල් රකින්න උපකාරයක් කළා. එහෙමත් ඔබට පුළුවනි දැන් අපි මේ පිරිස මේ අතරේ ඒ බන්දේසි අල්ලගෙන යනකොට ඒ පිරිකරි අල්ලගෙන යනකොට මුදල් දාලා දැන් ඒක පිරිස පුරුදුලා ඉන්නවනේ. ඒතර ස්වාමීන් වහන්සේට මේ පිරිකරේ පූජා කරන්න ඉස්සර වෙලා අර බන්දේසියේ තියෙන මුදල් ටික අයින් කරලා ඒ මුදල් වෙනම බෑග් එකකට දාලා ඔබට පුළුවනි පිරිකරේ විතරක් ස්වාමීන් වහන්සේට පූජා කරන්න. එතකොට අර මුදල් ටික වෙනම එතකොට අරන් ගිහලා පන්සලේ කැපකරුවෙකුට මේ බාර දෙනවා. එහෙම නැත්නම් ඩ්‍රයිවර්ට බාර දෙනවා. අසපුව නම් අසපුවකට ගෙනලා වෙලා කාර්යාලයට ඇවිල්ලා කාර්යාලේ කෙනෙකුට බාර දීලා රිසිට් එකක් එකට කඩා ගන්නවා. ඒකට ඒ විදිහට කරන්න පුළුවන්. මේ හැම එකටම සීලය රකින්න උවමනයි නම් ඒ සීලය රකිමින් අර දේවල් කරන්න ව්‍යතික්‍රම තියෙනවා. ඒතර ව්‍යතික්‍රම ඔබ අනුගමනය කරන්නේ ඔබත් ඒ සීලය ගැන දන්නවා නම්. ඔබත් ඒ සීලය ගැන දන්නවා නම්. මොකද අපි ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා සමහර අවස්ථාවලදී. මෙන්න මේ මම මේ අපහසුතාවයට පත් වෙන අවස්ථා මේ ඔබට මේ කියන්නේ. හරි. ඒක නිසා පින්වත්නි ඒ සීලය සම්බන්ධයෙන් මම ඔය කිවි ස්වාමීන් වහන්සේනම උපසම්පදා ස්වාමීන් වහන්සේනම තියෙන මේ සීලය ගැන. ඒතර සාමාන්‍ය ස්වාමීන් වහන්සේනමකට ඔය විදිහට යම් යම් සිල්පද තියෙනවා. ගිහි උදවියට සිල්පද තියෙනවා. ඒතර ගිහි උදවියට බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් ආරක්ෂා කරන්න කියලා කිව්වේ පන්සිල්පද 5. පන්සිල්පද 5. නිරන්තරයෙන් ගිහි උදවිය ආරක්ෂා කළ යුතුයි කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේනි සීලය ගැන දන්නේ මුලින්ම එන්න එතෙන්න. භාග්‍යවතුන් වහන්සේ තමයි සීලය ගැන දන්නේ. අපි නෙවෙයි. ඒතර භාග්‍යවතුන් වහන්සේ අපිට මේ විදිහට සීලය පනවන්න කියලා කිව්වේ. අපි නෙවෙයි හිතලා. අපිට සිතෙන විදිහට මේ අපිට මහා ඉහළමුත් හිතෙනවනේ. ඒතර සමහර ගිහි උදවිය පෞල් ජීවිතයක් ගත කරද්දී එයා දැනගන්න ඕනි මම ගිහි කෙනෙක් කියලා. අපිම දන්න ගොඩක් තැන්වල පෞල් ජීවිත අසාර්ථක කරගෙන තියෙනවා. එයා ගිහි කෙනෙක් කියලා අඳුනගන්න නැති නිසා. එයා ගිහි කෙනෙක් කියලා අඳුනගන්න නැති නිසා සමහර පෞල් ජීවිත අසාර්ථක කරගෙන තියෙනවා. අපි දන්නවා මේවා. ඒක නිසා ඔබ දැනගන්න ඔබ ගිහි කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ගිහි කෙනාට නිරන්තරයෙන් ආරක්ෂා කරන්න කිව්වේ පංචශීලය. සමහර උදවිය ඒක ඉක්මවා ගිහිල්ලා නිරන්තරයෙන් ආරක්ෂා කරන්න යනවා ආජීවස්තංග සීලය. ආජීවස්තංග සීලය ආරක්ෂා කරන්න නිරන්තරයෙන්. සමහර විට ඔන්න අපි තුමු ගිහි කෙනෙක් ඉන්නවා. එයා පන්සිල් ඉක්මවා ගිහිල්ලා ආජීවස්තංග සීලය ආරක්ෂා කරන්න යනවා. එතකොට මොකද වෙන්නේ? දැන් ඔන්න හැමත් එක්කම ගැටි තමයි ඉන්න වෙන්නේ. දැන් අපි ඔෆිස් එකට යනවා.
දැන් ආජීවස්තකම සීලයේ දැන් පංචශීලයේ තියෙන පාණාතිපාතා වේරමණී සික්ඛාපද සමාදියාම අදින්නාදාන කාමේසුමිචාර මුසාවාද අසුරාමේරය කියලා. මුසාවාදා කියන එක තියෙනවා පංචශීල පද පහේ. බොරු කීමෙන් වැළකීම කියන එක. එතකොට ආජීවාෂ්ටමක සීලයේ තියෙනවා මුසාවාදයට අමතරව කියන්නේ බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුස වචනෙන් වැළකීම, හිස් වචනෙන් වැළකීම. හරි, හිස් වචනෙන් වැළකීම කියන සිල්පදෙත් තියෙනවා ආජීවාෂ්ටමක සීලයේ. මේ දැන් ඔෆිස් එකට යනවා. ඔෆිස් එකට ගියාට පස්සේ ඔෆිස් එකේ සමහර විට මෙයා වැඩ කරනකොට දැන් ඔෆිස් එකේ ඉන්න ඔක්කොම කට්ටිය මේ ආජීවාෂ්ටම සීල සමාදන් වෙලා නැහැ නේ. ආජීවාෂ්ටම සීල සමාදන් වෙලා නැහැ ඔෆිස් එකේ ඉන්න ඔක්කොම. ඒතර ඒ කට්ටිය ඔන්න මොන හරි දේශපාලන ගැන හරි කතා කරනවා. දේශපාලන කතාවක් ඇදලා ගන්නවා. මේ සාමාන්‍ය ගිහි සමාජෙනේ. ඉතින් මෙතන ඔෆිස් එකේ මොන හරි ප්‍රශ්නයක් ගැන ඇදලා ගන්නවා. දැන් අරයා කල්පනා කරනවා මම දැන් මෙහෙම දැන් අර දැන් අනිත් කට්ටිය මෙයාගෙම සමාහයට අහනවා. මෙයාත් අර කතාවට මේ ගන්නවා. ගන්නකොට මෙයා අර කට්ටියත් එක්ක ගැටෙනවා. සමහරට හිතින් ගැටි ඉන්නවා. මම මේ ආජීවස්තමේ සමාදන් කරන මට ඔය කතා කරන්න බෑ. ගැටි ඉන්නවා. එහෙම නැත්නම් සීලි කඩා ගන්නවා. එහෙම නැත්නම් සීලි කඩා ගන්නවා. ගැටි හිටියත් අකුසලී. සීලේ කඩාගත්තත් අකුසලී. ඔබ සමාදන් වෙලා ඉන්නේ පංචශීලයේ නම් ඔබ බොරු කියන්නේ නැහැ. බොරු කීමෙන් වැළකීමෙන් සිල්පදේ සමාදන් වෙලා ඉන්නවා. හැබැයි ඔබ උත්සාහ කරනවා බොරු කීමෙන් වැළකීම කියන සිල්පදයක් විදිහට ඒක සමාදන් වෙලා කේලාම් නොකිය ඉන්න. සිල්පදයක් විදිහට සමාදන් වෙලා නැහැ. කේලාම් නොකිය ඉන්න ඔබ උත්සාහ කරනවා, වීරිය කරනවා. පරුස වචන නොකිය ඉන්න ඔබ උත්සාහ කරනවා, වීරිය කරනවා. හිස් වචන නොකිය ඉන්න ඔබ උත්සාහ කරනවා, වීරිය කරනවා. හැබැයි හිස් වචනයක් කියුණා කියලා, දේශපාලනය ගැන කතාවක් වුණා කියලා ඔබේ සිල්පදේ කැඩෙන්නේ නැහැ. සිල්පදේ කැඩෙන එකේ අකුසලයේ ඔබට රැස් වෙන්නේ නැහැ. ඔබට ඔෆිස් එකේ ගැටි ඉන්න වෙන්නේ නැහැ. පෞල් ජීවිතය තුළ ඔබට ගැටි ඉන්න වෙන්නේ නැහැ. ඇයි සිල්පදයක් විදිහට ඒක සමාදන් වෙලා නැහැ. සිල්පදයක් කඩා ගැනීම අකුසලයක්. සිල්පදයක් කඩා ගැනීම අකුසලයක්. සීලයට අදාළ දෙයක් ආරක්ෂා කරන්න උත්සාහ කිරීම කුසලයක්. හරි? කුසලයක්. ඇයි ඒක සම්‍යක්පදාන වීරියක්. සම්‍යක්පදාන වීරියක්. නූපන් අකුසල් නූපදවන්න කරන වීරියක්. උපන් අකුසල් ප්‍රහාණය කරන්න කරන වීරියක්. නූපන් කුසල් උපදව ගන්න කරන වීරියක්. උපන් කුසල් වැඩි දියුණු කරගන්න කරන වීරියක්. ඒතර වීරිය හැම වෙලාවෙම තියෙන සම්පප්පදාන වීරිය. අපි හිතමු දැන් ඔන්න ඔබ පන්සිල් සමාදන් වෙලා ඉන්නේ. ඔබ පන්සිල් වලට අමතරව ආජීව අෂ්ටමක සීලයේ තියෙන අර ඊතුරු සිල්පද ඔබ රකින්න උත්සාහ කරනවා. කැඩුනට සිල්පදේ කැඩීමේ අකුසලේ සිදු වෙන්නේ නැහැ. හැබැයි රකින්න උත්සාහ කරනවා. හැම වෙලාවෙම වීරිය කරනවා රකින්න. එතකොට ඒක කුසලයක්. ඒක නිසා සීලය ගැන ඔබ හිතා ගන්න. මම ගිහි කෙනෙක්, ගිහි ජීවිතයක මට රස්සාව කරන්න ඕනි. හරි, සමාහට වෙනදම් කරන්න තියෙනවා. විශේෂයෙන්ම පෞල් ජීවිතය ආරක්ෂා කරගන්න තියෙනවා. පෞල් ජීවිතේ සමාහට නෝන මහත්තයා හොඳට මේ සිල්ලකට මහත්තයා සමහරට එපමණකින්ම සිල්ලකන කෙනෙක් නෙවෙන්න පුළුවනි. දැන් නෝන මහත්තයාට ඕනි අපි තුමු ආජීවස්තම සීල ආජීවස්ත දැන් පංචශීලයේ තියෙන්නේ කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපද සමාදියාමි. ආජීවස්තම සීලයේ තියෙන්නේ කාමේසු මිච්ඡාචාරා කියලා නෙවෙයි. අබ්‍රහ්මචර්යා වීරමණී සික්ඛාපද සමාදියාමි. හරි. එතකොට නෝන මහත්තයා සමහර විට අබ්‍රහ්මචර්යා සිල්පදේ සමාදන් වෙලා ඉන්නවා. මහත්තයා කාමේසු මිච්ඡාචාරා සිල්පදේ සමාදන් වෙලා ඉන්නවා. දෙන්න අතර ගැටුමක්. සමහරට මහත්තයා අබ්‍රහ්මචර්යා සීලී සමාදන් වෙලා ඉන්නවා. නෝන මහත්තයා කාමීසු මිච්ඡාචාර සිල්පද සමාදන් වෙලා ඉන්නවා. දෙන්න අතර ගැටුමක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි ජීවිතේ ගත කරන උදවිය නිරන්තරයෙන් ආරක්ෂා කරන්න පංචශීලය. ඇයි බුදුරජාණන් වහන්සේ අපිට වඩා දන්නවා සීලය ගැන. ඒකෙන් අදහස් කරන්නේ ගිහි ජීවිතේ ගත කරන උදවිය ආජීව අෂ්ටමක සීලයේ සමාදන් වෙන්න එපා කියන එක නෙවෙයි. ඒක ඔබ සමාදන් වෙන්න නිරන්තරයෙන් පන්සිල් ආරක්ෂා කරන්න තමන් තෝරගත්තු දවස් අපි තුමු යා
එයාට පුළුවනි සතියට එක දවසක් ආජීවශ්‍රම සීලය සමාදන් වෙන්න. සතියට එක දවසක්. එතකොට එයා ඒ දවසේ එයා තෝරගන්න මම අද දවසේ ආජීවශ්‍රම සීලය සමාදන් වෙලා ආරක්ෂා කරනවා. එතකොට නිරන්තරයෙන් ආරක්ෂා කරන පන්සිල්. සතියට එක දවසක් සමහරට එයා සමහරට ඔෆිස් යන්න නැති දවසක් වෙන්න පුළුවනි. හරි? ඔෆිස් යන්න නැති දවසක් වෙන්න පුළුවනි. සමහරට මහත්යා ගෙදර නැති දවසක් වෙන්න පුළුවනි. හරි? ඒ විදිහට තමන් තෝරාගෙන ඒ විදිහට සිල්පද ආරක්ෂා කරගන්න. නැත්තම් ගැටුම් ඇති වෙනවා. ගැටලු ඇති වෙනවා. ඒ ගැටලු ඇති වෙනකොට ඒවා निराකරණය කරගන්න හරි අමාරුයි. ඊට පස්සේ ඉන්ද්‍රියන්නේ සමහර විට ද්වේෂයෙන්, හිතමනාපයෙන්, සමහරට දුම්නස්ව මේ හැම එකම වැඩෙන්නේ අකුසලයේ. ද්වේෂය තුනත් අකුසලයේ. දුම්නස ඇතුණත් අකුසලයේ. පටිඝානුසයත් එක්ක. පටිඝී වැඩෙන්නේ අකුසලයේ. දුකක් ඇති වුණත් අකුසලයේ. හරි? දුක තුල තියෙන්නේ පටිඝේ වැඩෙන්නේ. පටිඝානුසයත් එක්ක. දුක් වේදනාව තුල. එහෙනම් එතනත් අකුසලයේ. සීලය රැකලා අකුසලයේ වඩන්න මොකටද? සීලය තුලින් උපදින්න ඕනන්නේ ප්‍රීති ප්‍රමෝදය. හරි? සීලය තුලින් උපදින්න ඕන ප්‍රීති ප්‍රමෝදය. ඒතර මේ ප්‍රීති ප්‍රමෝදය තමයි පස්සද්ධියට හේතු වෙන්නේ. ඒ පස්සද්ධිය තමයි සමාධියට හේතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සිල් ලකින්න කියන්නේ මොකටද? සමාධි සංවත්තනිකා. සමාධියට උපකාරයක් පිණිස සීලය. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හොති මහානිසංසෝ. ඒතර සමාධිය වඩනවා යා සීලය උපයෝගී කරගෙන. එම්පද බුද්ධ ශාසනයේ හරය සීලය නෙමෙයි. බුද්ධ ශාසනයේ හරය කියන්නේ. නමුත් ඒක උපකාරී වෙනවා නිවන් මගට. නිවන් මග තුල තියෙන සීලය. හරි. ඒක නිසා ඔබ ගිහි ජීවිතය ගත කරන ඔබ හොඳට තේරුම් ගන්න මේ සීලය මම රකිය යුත්තේ මේක තේරුම් ගත යුත්තේ කොහොමද කියලා. තේරුම් ගත යුත්තේ කොහොමද කියලා. එතකොට ඔබට හිතෙන විදිහට මට මෙහෙම හිතෙනවා නෙවෙයි බුදුරජාන් වහන්සේ වදාළ විදිය බලන්න. එතකොට ඔබට පුළුවනි මම ඉස්සලා කිව්වා වගේ නිරන්තරයෙන් පන්සිල් ආරක්ෂා කරනවා. සතියකට එක දවසක් නැත්නම් දෙකක් සතියකට දෙකක් විතර ගතත් ගැටුවක් නැහැ නේ. සතියට දෙකක් විතර වගේ දවස් 5ක් විතර පන්සිල් ආරක්ෂා කරනවා. සතියට දවස් දෙකක් තියෙනවා. ඒ දවස් දෙකේ යා ආජීවශ්‍රම සීලය සමාදන් වෙනවා. මාසයකට සැරයක් මාසයකට අපි 4 පොයම ගන්න පුළුවන් නේද? කමන්නේ. 4 පොයම ඉස්සර අපි ගත්තානේ. අෂ්ටාංග උපෝසීලයේ සමාදන් වෙනවා. අෂ්ටාංග උපෝසීලයේ සමාදන් වෙනවා. සමහර කට්ටිය දිනපතා අෂ්ටාංග උපෝසීලයේ සමාදන් වෙලා ගෙවල් වල ඉන්න හදනවා. ඊ ජීවිතේ ගත කරන්නේ. සමහර අම්මලා ඉන්නවා අපේත් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම අටසිල් වලින් තමයි ගෙදර ඉන්නේ කියනවා. මට හිතා ගන්න බෑ කොහොමද ඉන්නේ කියලා. අටසිල් වලින්. ඇයි දැන් බලන්නකෝ ගෙදර අටසිල් වලින් ඉන්නේ නම් ඒ අම්මා මෙහෙමයි දැන් ගෙදර අනිත් කටයුතු ඔක්කොම කරන්න කට්ටිය ඉන්නවා නම් මේ අම්මට තියෙන කාමරේටලා ඉන්න නම් ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා සමහර ගෙවල් එහෙම නැහැ කියලා. එහෙම නැති කට්ටිය අපිට ඇවිල්ලා කියන්නේ අටසිල් වලින් ඉන්නවා කියලා. ඒතර අටසිල් වලින් නම් ඉන්නේ ඒ අම්මා අටසිල් සමාදන් වෙලා ඉන්නේ. ඒ අම්මට 12න් පස්සේ කිසි දෙයක් ගන්න බෑ. හොද්දක ලුණු බලන්නත් බෑ අම්මට 12න් පස්සේ. ගෙදර උයන්නේ කොහොමද? තමහට ලුණු නැතුව උයන ඇති ගෙවල් රණ්ඩු සරවල් ඇති. ඇයි අනික් කට්ටියට රහට කන්න ඕනේනේ. අනේ අනික් කට්ටියට රහට කන්න ඕනි. ඒතර මේ අම්මට තමයි හොද්දේ ලුණු බලන්නත් බෑ. අටසිල් සමාදන් වෙලා ඉන්නේ. ගෙදර සමහරට සමහර දැන් අපිටම ඇවිල්ලා සමහර කට්ටිය කියනවා ස්වාමීන් වහන්සේ අපේ ගෙදර හරි ප්‍රශ්න කියනවා. සමහර මහත්තුරු ඇවිල්ලා කියනවා දරුවෝත් ඇවිල්ලා කියන අවස්ථා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ අපේ ගෙදර හරි ප්‍රශ්න කියනවා. අම්මා මේ සිල් සමාදන් වෙලා කියනවා. ගෙදර කිසි වැඩක් කරන්නේ නැහැ කියනවා. ඒතර බලන්නකෝ මේ ගෙදර තියෙන එතකොට අර සීලයේ තුලින් උපදින ප්‍රීති ප්‍රමෝදයත් එක්ක තියෙන පරිසරයක්ද? නැහැ. ප්‍රීති ප්‍රමෝදයත් එක්ක තියෙන පරිසරයක් නෙවෙයි තියෙන්නේ. සීලයේ තුලින් උපදින්න ඕනි ප්‍රීති ප්‍රමෝදය. සිල් රකින්නකොට ඒ පවුලම එක්කෙනෙක් සිල් රකින්නවා නම් හොඳට ඒ පවුලෙම තියෙන අර මේ ගොඩාක් අර දුෂ්කරතා මේ අර දුම්නස් සහගත බව මේ දේවල් නැති වෙලා ඒ පවුලටම ප්‍රීති ප්‍රමෝදය එන්න ඕනේ. ඇයි බලන්නකො සිල් රකින්න ගිහි ජීවිතය ගත කරන කෙනා පන්සිල් ආරක්ෂා කරනවා. එයා සතෙක් මරන්නේ. සොරකමක් කරන්නේ. ගෙදර පවුලේ ඉන්න 5 දෙනෙක් නම් ඒකේ එක්කෙනෙක් සොරකම් කරන්නේ නැත්තම් සොරකමක් කරන්නේ නැත්තම් බලන්නකෝ ඉතුරු 5 දෙනාට
ඉතුරු 4 දෙනාට අර ගැන විශ්වාසයක් නැද්ද? විශ්වාසයිනේ. ඉතුරු 4 දෙනා දන්නවනේ මෙයා සොරකම් කරන්නේ නැහැ කියලා. වැරදි කාමසනේ විදින්නේ. පොලි ප්‍රශ්න විසඳෙන්නේ නැද්ද? බොරු කියන්නේ. මත්පැන් මාත්‍රේ පාවිච්චි කරන්නේ. ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් ඒ 5 දෙනාම මේ සිල්පද පහේ හික්මිනවා මනාකොට ඒ ගෙදර තියෙන්න වෙන කොහොමද? ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්තව. ප්‍රීති ප්‍රමෝදයෙන්. අද සිල් ලකිනවා ප්‍රීති ප්‍රමෝදේ නැහැ. ගැටුම් ගෙවල් වල. එකකින් අදහස් කරන්නේ මම ඉහළ සිල් වල හික්මෙන්න එපා කියන එක නෙමෙයි. පෙරදවා තේරුම් ගන්න එපා. එහෙම පුළුවන් ගෙවල් තියෙන්න පුළුවනි. සමහර ගෙවල් තියෙනවා ඒ පවුලේ 4-5 දෙනෙක් ඉන්නවනේ 5 දෙනාම හොඳට සීලයට කැමති. 5 දෙනාම සීලයට කැමති. ඒ 5 දෙනාම සීලයට කැමති නම් සිල් ලකින්න කැමති නම් ඒ 5 දෙනාම කතා වෙනවා. අපි සතියක් එක දිගට අපි ආජීව අෂ්ටම සීලයේ සමාදන් වුණ කොච්චර වාසනාවන්තද? සමහරට 5 දෙනාම කැමති. එයාලා කතා වෙනවා අපි මාසයක් එක දිගට අපි 5 දෙනාම කතා වෙලා ආජීව අෂ්ටම සීලයේ සමාදන් වෙමු. කොච්චර ලස්සනයිද? හොඳයි. 5 දෙනාම සිල් ලකින්න කැමති. එයාලා බොහොම කැපකිරීම කරලා අපහසු වෙන්න පුළුවන්. සිල් ලකින්න අපහසුයි තමයි. අපහසු වෙන්න පුළුවනි. අපහසුෙන් හරි 5 දෙනාම කතා වෙනවා. අපි ජීවිත කාලේ පුරාවටම අපි පුළුවන් කාලයක් ඉස්සරහට කෙලවරක් හිතා ගන්න නැතුව පුළුවන් කාලයක් අපි බොහොම කැපකිරීම කරලා ආජීවස්ටි මිසල සමාදන් වෙලා ආරක්ෂා කරමු. හොඳයි. නැත්නම් 5 දෙනාම කතා වෙනවා. අපි අෂ්ටාංග පොසිලේ සමාදන් වෙමු සතියක්. හොඳයි. 5 දෙනාම කතා වෙනවා. අපි මාසයක් අෂ්ටාංග පොසිලේ සමාදන් වෙමු. හොඳයි. ඒක අපහසු වෙන්න පුළුවන්. ඇයි ඒ? සමහරට ඥාතීන් එනවා, අල්ලපු ගෙවල් වල කට්ටිය එනවා. මේක දිගටම කරන්න බෑ. දිගටම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් නෑ. ඇයි? ගිහි ජීවිතේ පැවිදි ජීවිතය අතර වෙනස තේරුම් ගන්න. ඒක නිසා හොඳටම තේරුම් ගන්න මේ සීලේ කියන එක ඉස්සරලා හොඳට තේරුම් ගන්න මේ විදිහට මේ සිල්පද රකින්න තියෙන මේ විදිහට කියලා. ඊළඟට පින්වත්නි වර්තමාන සමාජය ගත්තොත් එහෙම සිල් රකින්නේ නැහැ. සිල් රකින්නවා නම් සමාජයට මේ වෙලා තියෙන නස්පැත්තිය වෙන්නේ නැහැ. අද වර්තමානයේ ගත්තොත් එහෙම මේ බෞද්ධ සමාජයේ බෞද්ධ කියන සමාජය නෙමෙයි තියෙන්නේ. මේ බෞද්ධ සමාජයේ තමයි හොරකම් කරන කට්ටිය වැඩිපුරම ඉන්නේ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඔබ. හොඳට තේරුම් ගන්න ඔබ මේ සීලය කියන එක අපි මාර්ග අංගයක් විදිහට ආරක්ෂා කරන්න ඕනි. අද රටේ සීලය අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි සීලය කියන එක. නමුත් රකින්නේ නැහැ. ඒකට මම ඉස්සෙල්ලා කිව්වේ ලෝකයේ වැඩිම හොරු ඉන්නේ, වැඩිම වංචාකාරයෝ ඉන්නේ මේ අපේ රටේ. අපිට මේක කියන්නේ ආඩම්බරයෙන් නෙමෙයි. මේක කියන්නේ හරි කනගාටුවෙන්. හරි කනගාටුවෙන්. මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ නැති. කර්මයක් කර්මඵලයක් විශ්වාස කරන්නේ නැති. හරි මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ නැති. කර්මයක් කර්මඵලයක් විශ්වාස කරන්නේ නැති. උදවිය පවා අපිට වඩා සිල් රකින්නවා කිව්වොත් එහෙම අපිට වඩා මේ දේවල් ආරක්ෂා කරනවා කිව්වොත් අපිට කනගාටුවක් උපදින්නේ නැද්ද? අපි පරලොවක් විශ්වාස කරනවානේ. මෙලොවක් පරලොවක් අපි විශ්වාස කරනවානේ. අපි කර්මයක් කර්මඵලයක් විශ්වාස කරනවානේ. ඒකට අනිත් උදවියට වඩා අපි සිල් රැකිය යුතු නැද්ද? සිල් රැකිය යුතුයිනේ. අපි නිතරම අනිත්‍ය ගැන කතා කරනවානේ. මරණයක් ගැන කතා කරනවානේ. මරණ මේ දේවල් කෙලවරනවා කියලා අපි කතා කරනවානේ. එහෙනම් අනිත් උදවියට වඩා අපි අනිත්‍යයට කල්පනා කළ යුතු නැද්ද? කල්පනා කළ යුතුයි. මොකක් හරි අපිට කොහේ හරි වැරදීමක් වෙලා මෙන්න මේ වැරද්ද නිවැරදි කරගන්න තමයි මේ කියන්නේ. අපි බොරුවට අපි ආඩම්බරයෙන් කතා කළ යුතු නෑ. ආඩම්බරයි තමයි අපි බෞද්ධ සිංහල බෞද්ධ වීම ගැන. නමුත් අපිට හදාගන්න ගොඩක් දේවල් තියෙනවා.
අපිට වැරදිලා තියෙනවා. බලන්නකො ලෝකී ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය බලන්න. කොහෙද වැඩිම? මේ බෞද්ධ ඉන්න රටේ. බෞද්ධයෝ 70 ගාණක් බෞද්ධ ඉන්න රටේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය වැඩිම අපේ සිල්පදයක් තියෙනවා. ගිහියෝදවිට සිල්පදයක් පනවලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාටත් ඒක තියෙනවා. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා. ඒතර ඒක සීලයක්. භික්ෂුන් වහන්සේලාට සුරාපානය සුරාපානය කරන්න එපා කියන එක ශික්ෂාපදයක්. එවතක් සිදු වෙනවා භික්ෂුන් වහන්සේලාට. හරි. ගිහියෝදවියට මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරොත් එimhe සිල්පදයක් කැඩෙනවා. හරි. ඒතර ඒක සිල්පදයක් කැඩෙනවා. කර්මවල විශ්වාස කරන උදවිය සීලය ගැන විශ්වාස කරන්න එපේ. ඒ සිල්පදේ කැඩෙනකොට විශාල අකුසලයක් රැස් වෙනවා කියලා. ඒක එකක්. හරි. ඊට පස්සේ ඒ ශික්ෂාපදේ කැඩීමේ ආදීනව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිනවා. ඒව අපි අහලා තියෙනවා. ඒව ගැන කල්පනා කරන්න එපේ. දැන් ඔබ හිතන්නකෝ බලන්න. ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයේ වැඩිම අපේ නම් ලංකාවේ අපේ නම්. එතන අපි ඇත්තටම කනගාටු වෙතු නැද්ද? දැන් අනිත් රටවල බටහිර රටවල ගත්තොත් මත්පැන් ඒක අර සෞඛ්‍යයට හොඳ නැහැ. හරි සෞඛ්‍යයට හොඳ නැහැ. ඊට පස්සේ ඒක තුලින් අර සමාජීය කලකෝලාහල ඇති වෙනවා. මේ සමාජයේ මේ දිවල්ට හොඳ නැහැ කියන එකනේ. ඒ කට්ටිය මත්පැන් බොන්න එපා කියලා කියන. නැත්නම් ඒකට සිල්පදයක් කරනවා කියලා එකක් නැහෙනේ. නමුත් බලන්නකො ඒ රටවලටත් වඩා අපි මත්පැන් බොනවා කියලා කියන්නේ. ඒතර මොකද්ද? අපිට කොහෙද වැරදුනේ? ඒක නිසා පින්වත්නි සීලය ගැන මීට වඩා ගොඩාක් අපි සිටිය යුතුයි. ගිහි පැවිදි දෙපිරිසම සීලය ගැන ගොඩාක් මීට වඩා කල්පනා කරන්න ඕනි. භික්ෂුන් වහන්සේලාට පවා පොදු නීතියට අවනත වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට බෞද්ධ සමාජයේ විශේෂ සැලකිල්ලක් තියෙනවා. ඒක තියෙන්න ඕනි. ඒක හරි. නමුත් පොදු නීතිය කඩන්න භික්ෂුන් වහන්සේලාට කිසිදු අවසරයක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන එකක්. පොදු නීතිය රටේ පවතින පොදු නීතියට අවනත වෙන්න කියලා භික්ෂුන් වහන්සේලා. හරි? අවනත වෙන්න කියලා. ඒතර ඔබ සමහර විට ඔබ දැන් ඔබ සොරකම් කරනවා. දැන් අපිට ඔෆිස් වල අපිත් ඔෆිස් වල වැඩ කරපු උදවිය. ඒතර ඔෆිස් වල සමහර ඔෆිස් තියෙනවා. ඒ ඔෆිස් වල උදවිය හදන්නෙම මොකද හොරකම් කරගන්නේ කියලා. කොතනින්ද මුදලක් කඩා ගන්න පුළුවන්? කොතනින්ද යමක් ගන්න පුළුවන්? හරි. එතකොට මේ තත්ත්වෙට මිනිස්සුන්ගේ මානසිකත්වය හැරිලා තියෙන්නේ සොරකම් කරන්න. හරි. එතකොට ඔබ සොරකම් කර ඔබට හිතෙන්න එපයි. හිතෙන්න ඕනේ කෙනෙකුට මම මේ සොරකම් කරලා අරන් යන දේෙන් මං හදන ගෙදර ගැන මට සතුටු වෙන්න පුළුවන්ද? ඒ ගෙදර දකින මොහොතක් පාසා මගේ හිතට එන්නේ නැද්ද මේ ගෙදර මං හැදුවේ හොරකම් කරපු සල්ලි වලින් කියලා? ඔබ හොරකම් කරලා නම් වාහනේ ගත්තේ. හොරකම් කරපු මුදල් වලින් නම් වාහනේ ගත්තේ. ඔබට ඇත්තටම හිතට දුකක් ඇති විය යුතු නැද්ද? වාහනේ දකින මොහොතක් පාසා වාහනේ පරිහරණය කරන මොහොතක් පාසා ඔබ හිතට එන්න ඕනි මම මේක සොරකම් කරලානේ ගත්තේ මේ වාහනේ. සොරකම් කරලානේ ගත්තේ මේ වාහනේ. දරුවන්ට උගන්වන්න ඔබ හොරකම් කරලා නම් දරුවන්ට උගන්වන්නේ ඒ සොරකම් කරන ඔබට ඒ දරුවන්ට උගන්වන ඔබට හිතින් දෙපෑ මේ දරුවන්ට මම උගන්වන්නේ මේ හොරකම් කරපු මුදල් වලින් මේකෙන් මේ දරුවන්ටවත් යහපතක් වෙන්නේ නැහැ කියලා. ඔබ ගෙදරට දොරට ඕන කරන කෑම බීම ටික අරන් යන්නේ හොරකම් කරපු මුදල් වලින් නම් හොරෙන් ගත්ත මුදල් වලින් නම් ඔබට හිතට උපදින්න ඕනේ මම මේ ගෙදර මේ කන ටික පවා මට ඇත්තටම මේකෙන් මගේ ශරීරයට පවා යහපතක් වෙන්නේ නැහැ. මේක හොරකම් කරපු දෙයක් නේ කියලා. හරි පුදුමයිනේ. මෙහෙම එන්නේ නැහනේ. මේ විදිහට සිතිවිලිවත් උපදින්නේ නැත්තරමට මේ සමාජයේ පිරිහිලානේ. ඒක නිසා පින්වත්නි ඔබ හොරකම් කරලා හදන ගෙදර මොකටද? ඔබ හොරකම් කරලා ගන්න වාහනේ මොකටද?
ඔබ හොරකම් කරලා ගන්න අනිත් සැප පහසුකම් මොකටද? ඔබ රටේ පොදු නීතියට ඔබ අවනත වෙන්න. මේ රට හදන්න පුළුවනි, ගොඩ ගන්න පුළුවනි. පොදු නීතියට අවනත වෙන්න. රටේ ප්‍රධාන පළවෙනි පුරවැසියාගේ ඉඳලා පහළ අවසාන කෙනා දක්වා රටේ තියෙනවා නම් පොදු නීතියක්. ඒ නීතියට අවනත වෙන්න. මේ රට ගොඩ ගන්න අමාරු නෑ. මේ රටේ හොඳ බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. බුද්ධිමත් ජනතාවක් ඉන්නවා. මේ රට ගොඩ ගන්න පුළුවනි. එකම එක දේ ඔබ සීලය ගැන හිතන්න. පොදු නීතියට අවනත වෙන්න. හරි. කිසිම කෙනෙකුට තරාතිරම අනුව කිසිම කෙනෙකුට සොරකමට වංචාවට මේ දේවල් වලට නීතිය කඩන්න මේ රටේ අවසර නොදී යුතුයි. භික්ෂුන් වහන්සේලාට පවා. හරි. අපි දැකලා තියෙනවා ඔය මේ සමාජ මාධ්‍ය මේ වලින් දැකලා තියෙනවා භික්ෂුන් වහන්සේලා සමහර භික්ෂුන් වහන්සේලා අපි මේ කියන්නේ මේවා දැන් මේ දේවල් දැන් මේ රහස් නෙවෙයිනේ. රහස් නෙවෙයි. මේවා සමාජ මාධ්‍යෙන් ලංකාව පුරා ගිහිල්ලා තියෙනවා. ලෝකෙ පුරා ගිහිල්ලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවය කියලා. සමහර භික්ෂුන් වහන්සේලා වාහන ඉලවගෙන යනවා හොන්තටම බීලා. ඊළඟ කවුරු හරි හප්පනවා. ඒ භික්ෂුන් වහන්සේට කතා කරගන්න බැරි තරම් ඒ භික්ෂුන් වහන්සේට වෙරි මනගාති. මේවා මම මේ භික්ෂුවක් විදියට මේ කතා කරන්නේ සොම්නසින් නෙවෙයි දුම්නසින්. හරි කනගාටුවෙන් මේ කතා කරන්නේ භික්ෂුන් වහන්සේ නමක් විදියට. මේවා දැන් සමාජ මාධ්‍ය වල ගිහිල්ලා මේවා දැන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මම කියන්නේ වාහන ඉලවන්න මත්පැන් බීලා හොඳ නැත්තම් ඒ පොලිස් නිලධාරීන් ඒ භික්ෂුන් වහන්සේලා දඬුවම් කළ යුතුයි. භික්ෂුන් වහන්සේ නමකටවත් රටේ පොදු නීතියෙන් රිංගලා යන්න අවසර නොතිබිය යුතුයි. ඒක ශාසනීය ආරක්ෂාවටත් ලොකු උපකාරයක් වේවි. ශාසනීය ආරක්ෂාවටත් ලොකු උපකාරයක් වේවි. අද සමහර භික්ෂුන් වහන්සේලා දැන් සාමාන්‍ය මිනිස්සෙක් ගහක් මේ කැලේක ගහක් කපාගෙන තමන්ගේ ගෙදර හදාගන්න යනවා. මම කියන්නේ එහෙම නොකළ යුතුයි. මේ රටේ පොදු නීතිය අතර මේ නීතියට අවනත වෙ යුතුයි. සාමාන්‍ය මිනිස්සෙකුට පොදු නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. දැන් වෙන රටවල් වල ගහක් කපන්න බෑ. ගහක් කපනවා නම් ඒවට ගොඩාක් නීති තියෙනවා. ගහක් කපනවා නම් ආවට ගියට තමන්ගේ වත තියෙන ගහක්වත් ආවට ගියට කපන්න බෑ. ඒවට නීති තියෙනවා. හරි. ඒතර ඒ පරිසරය ආරක්ෂා කරගන්න. මම කියන්නේ අපිත් මේවා තිබිය යුතුයි. ඒ නීති රීති. එතකොට සමහර මේ තියෙන පන්සල් හදන්න සමහර පන්සල් දාන්න දැන් ගස් කපලා ලොරියට කොට පටවලා භික්ෂුන් වහන්සේ ඉස්සරහා මේ ඉඳගෙන මේ කොට ලොරිය අරන් යනවා. නීති විරෝධී. ඉතින් පොලිසිය උදවිය සමහර විට ඒ තියෙන්නේ භික්ෂුන් වහන්සේට වැරද්ද කරන්න මේ අනුමත දුන්නා නෙමෙයි. මේක වැරද්දක්. අර භික්ෂුන් වහන්සේ නමක් නිසා පොලිසිය උදවිය සමහරට යන්න දෙනවා. භික්ෂුන් වහන්සේ නමක් නිසා පොලිසිය උදවිය යන්න දෙනවා. හැබැයි ඒ භික්ෂුන් වහන්සේ තීරුම් ගන්න ඕනේ ඒක හදන්න අරන් ගියේ විහාරයක් නම් විහාරයක් හදන්න නම් ඒ කොටලොරිය අරන් ගියේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටියා නම් මේකට මට මොනව කියයිද කියලා. ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් භාග්‍යතුන් වහන්සේ උදෙසා විහාරයක් හදන්න හොරෙන් භික්ෂුන් වහන්සේ කොටලොරියක් අරන් යනවා කියන එක භාග්‍යතුන් වහන්සේ දැනගත්තා නම් මට මොනවා කියයිද? බුදුරජාණන් වහන්සේ හිස් පුරුෂයෝ මෝග පුරුෂයෝ උඹේ වැඩක් උඹේ බලාගනින් කියලා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුණට නිග්‍රහ කරයි. නිග්‍රහ කරයි. පොදු නීතියට යටත් වෙන්න ඕනි. පොදු නීතියට යටත් වෙන්න ඕනි. ඒක නිසා ශාසනීය ආරක්ෂාවට පවා රටේ සාමාන්‍ය රටේ යහපැවැත්මට වගේම බුද්ධ ශාසනයේ ආරක්ෂාවට පවා මම කියන්නේ පොදු නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.
පුදුනීති. භික්ෂුන් වහන්සේ නමකයේ හෝ පුදු නීතියට අවනතු නොවී යම් වැරැද්දක් වෙනවා නම් ඒකට දඬුවමක් දෙන්න. ශාසනීය ආරක්ෂාව ගැන මම මේ කතා කරන්නේ. මොකද අපිට ඇහෙනවා සමහර සමාජ මාධ්‍ය වලින් ගිහි උදවිය භික්ෂුන් වහන්සේලාට බැනින්න. දැන් ස්වාමීන් වහන්සේ හාමුදුරු කියන වචන නෙවෙයි කතා කරන්නේ. එයි මේ පිරිවුනේ. සමහර ගිහි උදවිය මම කියන්නේ මම අනුමත කරනවා නෙවෙයි. හැබැයි ඒකට වගකිවිය යුත්තේ පොදුවේ මේ පිරිවුණු සමාජයේ භික්ෂුන් වහන්සේලාත් ඒ පිරිවුණු සමාජයේම කොටස්කාරය වීම. සමහර ගිහි උදවිය භික්ෂුන් වහන්සේලාට බණින බැනිල්ල ওই සමහර මේ සමාජ මාධ්‍ය වල දාලා තිනවා. ඇඟ හිරිවැටලා යනවා. මේ සමාජයට මොකද්ද උනේ කියලා. ඒ ගිහි උදවියට රැස් වෙන කර්මය. හැබැයි ඒ කර්මයේ අකුසල කර්මයේ රැස් කරගන්න මේ භික්ෂුන් වහන්සේලාට වාකිය යුතු නම් භික්ෂුන් වහන්සේලාගේ ගෞරවය තියාගත යුත්තේ භික්ෂුන් වහන්සේලා. ඒක නිසා පොදුවේ අපේ සමාජයේ සීලය තුළින් පිරීලා. ඒක නිසා නැවත වතාවක් ගිහි පැවිදි බේරීමෙන් තොරව මේ සමාජයේ සිල්වත් වෙන්න, ඒ සීලයට ලොකු තැනක් දෙන්න. සීලයට විශාල තැනක් දෙන්න. පොදු නීති රටේ ක්‍රියාත්මක වෙන්න, නීති ගරුක වෙන්න. නීති ගරුක වෙනවා කියලා කියන්නේ ඇත්තටම සිල්වත් වෙන්න හරි පහසුයි. සීලයට හරි පහසුයි නීති ගරුක වීම. නීති ගරුක වීමට වඩා ඉහළින් තියෙන එකක්, උසස් එකක් සීලය කියලා කියන්නේ. ඒක සීලයට පහසුයි නීති ගරුක වීම. සිල් රකින්න පහසුයි. ඒක නිසා ඉගෙන හොඳට ඔබ තේරුම් ගන්න මෙහෙම පැත්තක් තියෙනවා. අපිට වැරදිලා තියෙනවා කියලා. ඒතර ඔය කතා කරේ ප්‍රාථමික සංවර සීලය ගැන. තව තියෙනවා ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ තමන්ට ලැබෙන තමන්ගේ ආජීවයේ ජීවිකා වෘත්තිය පිරිසිදුව තබා ගැනීම, පිරිසිදු කර ගැනීම. ඒතර ඒකේ කොටසත් අපිට ඉස්සලා මේ ප්‍රාථමික සංවර සීලය ගැන කතා කරනකොට අහුණා. ඒතකොට ජීවිකා වෘත්තිය නිවැරදි කර ගැනීම, ආජීවය පිරිසිදු කර ගැනීම ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ. භික්ෂුන් වහන්සේ නමකට නම් මේකෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආජීව පාරිශුද්ධ. බුදු භික්ෂුන් වහන්සේ නමක් පරිපටිබද්ධා මේ ජීවිකාති. ඒ කියන්නේ අනුමත යැපෙන්නේ භික්ෂුන් වහන්සේ නමක්. පරපටිබද්ධයි භික්ෂුන් වහන්සේ නමක්. ඒතර පරපටිබද්ධයි කියලා කියන්නේ ඒ භික්ෂුන් වහන්සේට දානෙ දෙන්නේ අනුදවිය. භික්ෂුන් වහන්සේට කුටිසේනාසන හදලා දෙන්නේ අනුදවිය. භික්ෂුන් වහන්සේට මේ වස්ත්‍ර එහෙම නැත්නම් සිවුර පිරිකර මේ පූජා කරන්නේ අනුදවිය. භික්ෂුන් වහන්සේට බෙහෙත් ගිලම්පස පූජා කරන්නේ අනුදවිය. ඒ භික්ෂුන් වහන්සේගේ සියලුම දේවල් අනිත් උදවිය තමයි බලන්නේ. අනිත් උදවියකින් යැපෙන්නේ. ඒක නිසා පරපටිබද්ධයි. අනිත් උදවිය මතයි භික්ෂුන් වහන්සේ යැපෙන්නේ ජීවත් වෙන්නේ. එතකොට එහෙම කරනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට ජීවිකා වෘත්තිය පිණිස බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට යම් දේවල් පනවලා තියෙනවා. චීවරය පිණිස චීවර ලාභයේ පිණිස භික්ෂුන් වහන්සේ ගිහි උදවිය රැවැට්ටිය යුතු නැහැ. නොරවටා භික්ෂුන් වහන්සේ ඒ චීවර පිරිකරේ වගේ දේවල් ලබා ගන්න ඕනි. රවටන්න බෑ. චීවර ලබා ගැනීම පිණිස අන් අය වර්ණනා කරන්නත් බෑ භික්ෂුන් වහන්සේට. චීවර ලබා ගැනීම පිණිස අන් අය වෙහෙසන්නත් බෑ භික්ෂුන් වහන්සේට. චීවර ලබා ගැනීම පිණිස අන් අය රවට්ටන්නත් බෑ භික්ෂුන් වහන්සේට. එහෙම රවටනවා නම්, අනිත් අය වෙහෙසනවා නම්, අනිත් අය වර්ණනා කරනවා නම්, දැන් ගොඩාක් වෙන්නේ වර්ණනා කිරීම. හරි?
අනේ මේ උදවියකින් හරියට දේවල් පූජා කරනවන්නේ කියලා වර්ණනා කරනවා ගිහි උදවිය. භික්ෂුන් වහන්සේගේ අදහස තියෙන්නේ ඒ වර්ණනා කරපුවා තව පූජා කරයි කියලා. ඒක භික්ෂුන් වහන්සේගේ ජීවිකා වෘත්තියට හානියක්, අපිරිසිදු වෙනවා. ආජීව පාරිශුද්ධ සීලිය කැඩෙනවා. ජීවිත පිණ්ඩපාතේ දානි වෙනුවෙන් තව කෙනෙක් වර්ණනා කරන්නත් බෑ. දානිය හොඳට ලබා ගැනීම පිණිස තව කෙනෙක් වෙහෙසන්නත් බෑ. තව කෙනෙක් පීඩාවට පත් කරන්නත් බෑ. භික්ෂුන් වහන්සේ පාත්‍රයට ලැබෙන්නේ මොකක්ද? ඒක ප්‍රතිවික්ෂා කරලා වළඳන්න ඕනි. පාත්‍රයට ලැබෙන දේ. ඒ ලැබෙන්නේ එදාට ලැබෙන්නේ සරල දෙයක් නම් ඒ සරල දේ භික්ෂුන් වහන්සේ යැපෙන්න පුරුදු වෙන්න ඕනි. පරපටිබද්ධයි ඒ ජීවිතේ. භික්ෂුන් වහන්සේගේ ජීවිතේ. නම් දානීය පිණිස මේ භික්ෂුන් වහන්සේට අකටයුතුකම් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ අවසර දීලා නැහැ. සේනාසනය පිණිස සේනාසන හදාගන්න භික්ෂුන් වහන්සේට අන් අය වර්ණනා කරන්නත් බෑ. අන් අය වර්ණනා කරන්න බෑ. සේනාසන හදාගන්න. හොඳට හදාගන්න. අන් අය පීඩාවට පත් කරන්නත් බෑ. අන් අය වෙහෙසට පත් කරන්නත් බෑ. බඩෙන් ගන්නත් බෑ. සේනාසන හදාගන්න. අන් අයගේ දෙයක් හොරෙන් ගන්නත් බෑ. සේනාසන හදාගන්න. ඒකට මම ඉස්සෙල්ලා කිව්වේ විහාරය හදන්නවත් භික්ෂුන් වහන්සේ නමකට සාමාන්‍ය නීති ඉක්මවා ගිහිලා කටයුතු කරනවා. ඒක භික්ෂුන් වහන්සේගේ සීලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා එතන. හරි මේ ආජීවයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා එතන. එසේම කරන්න බෑ. ඒකනේ සාරිපුත්ත මහරහතන් අපිට භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා තියෙනවා භික්ෂුන් වහන්සේ නමක් මේ ශාසනයේ යම් ඕනම භික්ෂුවක් තමන්ගේ පරමාදර්ශය කරගත යුත්තේ කවුද? බුදුරජාණන් වහන්සේ පරමාදර්ශය කරගන්න කිව්වේ නෑනේ අපිට. ශාස්ත්‍රුන් වහන්සේ පරමාදර්ශය කරගන්න කිව්වේ නෑ. මොකද ශාස්ත්‍රුන් වහන්සේ වෙනයි. හරි කාටවත් භික්ෂුන් වහන්සේ නමකට ශාස්ත්‍රුන් වහන්සේ පරමාදර්ශය කරගන්න කියලා කිව්වේ නෑ. දැන් මේ සමහර කට්ටිය බුදුරජාණන් වහන්සේ පරමාදර්ශය කරගන්න යනවා. බුදුරජාණන් වහන්සේ මමත් බුද්ධ කියලා කියන්න යනවා සමහර කට්ටිය. හරි බුදුරජාණන් වහන්සේ සමාන කරන්න යනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙකුට භික්ෂුන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ පරමාදර්ශය කරගන්න කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමකට පරමාදර්ශී කරගන්න කිව්වා කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තේරගාථාවේ තියෙනවා මට දාන්න ලැබෙන්නේ තිත දෙයක් වෙන්න පුළුවනි. වියලි දෙයක් වෙන්න පුළුවනි. ඒක මට ප්‍රශ්නයක් නෑ කියලා. තිත දෙයක් ලැබුණත් වියලි දෙයක් ලැබුණත් මගේ කුස පිරෙනවා නම් ඒ මොහොතට ඒක ප්‍රමාණවත්. ඉතින් ඒකම තමයි ප්‍රතිවික්ෂාව තියෙන්නේත්. ප්‍රතිවික්ෂා කරන්න කියලා කියන්නේත්. මේ දානෙ ගන්නේ ජවයේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි, අගසරස ගන්න නෙවෙයි. නේ? දැන් මේ විදිහට ඒතර බලන්නකො අර සාරිපුත්ත මහරහතන් වහන්සේ නම් අපි පරමාදර්ශය. ඒතර දානීය පිණිස, පිණ්ඩපාතයේ පිණිස, භෝජන පිණිස අපිට එතනින් එහා හිතන්න බෑ. සේනාසනයේ සම්බන්ධ සාරිපුත්ත මහරහතන් දේශනා කළා තියෙනවා. මොකද්ද? භාවනාවට වාඩි වුණාට පස්සේ ධනිස් දෙක තෙමෙන්නේ නැත්තම් එවැනි සෙනසුණක් මට ප්‍රමාණවත්. ඒතර අපේ පරමාදර්ශී කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත ගිහියුදවිය හදලා දෙන්න පුළුවන් ඊට වඩා මේ හොඳ කුටි සේනාසන. හැබැයි භික්ෂුන් වහන්සේ නමකට ඒ හොඳ කුටි සේනාසනයක් වෙනුවෙන්, හොඳ විහාරයක් වෙනුවෙන් හොඳට මේ දේවල් හදාගන්න ගිහියුදවිය වර්ණනා කරන්නත් බෑ. ගිහියුදවිය වෙහෙසන්නත් බෑ. ගිහියුදවිය පීඩාවට පත් කරන්නත් බෑ. බලෙන් ගන්නත් බෑ. හරි. පිනේ ආනිසංස ගැන කියලා ඒ පිනේ ආනිසංස ගැන කල්පනා කරන ගිහියුදවිය ඒ දේවල් හදලා පූජා කරනවා නම් එතනින් සෑහීමකටපත් වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් අර දේවල් කරන්න භික්ෂුන් වහන්සේලාට අවසර නැහැ. ගිලම්පස්ස වෙනුමුත් එහෙමයි. ගිලම්පස්ස වෙනුවෙන්
මේ භික්ෂු දැන් බුදුරජාන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලාට බේත් තිබ්බේ මේ පූතිමුත්ත බේසජ්ජී. පූතිමුත්ත බේසජ්ජී තිබුණා. ඒ කියන්නේ පූතිමුත්ත බේසජ්ජී කියලා කියන්නේ මේ නීරස වූ බෙහෙතක්. හරි. නීරස වූ බෙහෙතක්. ඒක මේ රසවත් බෙහෙතක් නෙවෙයි. නීරස වූ බෙහෙතක්. ඒතර ඒකෙන් තමයි භික්ෂුන් වහන්සේලා අපිනේ. ඒකෙන් අදහස් කරන්නේ වෙන බෙහෙත් දේවල් පාවිච්චි කරේ නැහැ කියන එක නෙවෙයි. පාවිච්චි කළා. හැබැයි ඒව පස්සෙම දුවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. ඒවම ඕනේ කියලා. එහෙම දේශනා කළේ නැහැ. ඒතර තමන්ට ලැබෙන දේෙන් යැපෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟපස්ස බෙහෙත්ෙත් ඒ වගේ දේවල් වල. ඒතර බලන්නකො භික්ෂුන් වහන්සේලාගෙත් ආජීවයේ පිණිස ආජීව පාරිශුද්ධ සීලී ආජීවයේ පිණිස බුදුරජාණන් වහන්සේ යම් දේවල් දේශනා කළා තියෙනවා. පනවලා තියෙනවා. එතන ඉන්න ඕනේ. එතන ඉන්න ඕනේ. ඒතර මේ සීලී සම්බන්ධයෙන් මම ගොඩාක් ඔබට මේ දේවල් කියන්නේ. මේ සීලී සම්බන්ධයෙන් ඔබ දැනුවත් වීම භික්ෂුන් වහන්සේලාගේ සීලී සම්බන්ධයෙන් ඔබ දැනුවත් වීම ශාසනයේ පැවැත්මට හොඳයි. මේකට භික්ෂුන් වහන්සේලාත් සමහර භික්ෂුන් වහන්සේලාත් මේකට මේ දේවල් හෙළි කරනකොට අකමැති වෙන්න පුළුවනි. නෑ. අපිට ඊට වඩා වටිනවා ශාසනීය පැවැත්ම. තව බොහෝ කාලයක් ශාසනීය පවතිවා කියන අදහසින් මේ දේවල් විවෘත වීම ශාසනයට හොඳ නිසා මේ දේවල් අපි කතා කළ යුතුයි. භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු කියන්න හොඳ නැහැ කියලා එහෙම දෙයක් බුදුරජාණන් දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ රහසේ දේවල් කිව්වේ නැහැ. රහසේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේවල් ප්‍රසිද්ධිය දේශනා කළා. ඒ වගේ දේවල් රහස් නෙමෙයිනේ. දැන් විනය පිටකේ රහස්ත. විනය පිටකේ භික්ෂුන් වහන්සේලා විතරයි කිව්ව යුත්තේ ගිහි කට්ටිය කිවීම මේ තහනම් කරලා තියෙනවද? එහෙම දෙයක් නැහැ. ඒතර ඒ දේවල් ගිහි ඔබ නොකියවීම තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒවා දැනුවත් නොවීම තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒවා දැනුවත් නොවී තියෙනකොට සීලයට ගෞරවයක් නැති සීලයෙන් පැනලා යන්න ඕනි භික්ෂුන් වහන්සේලාට පැනලා යන්න ලේසි. හරි? ඒක නිසා මේ භික්ෂුන් වහන්සේලාට සීල ලකින්න ලේසි. ඔබ සීලය ගැන භික්ෂුන් වහන්සේලා සීලය ගැන පවා දැනුවත් වීම තුලින්. ඒක නිසා පින්වත්නි අපිට සීලය ගැන තව ටිකක් කතා කරන්න තියෙනවා. අපි ඊළඟ සතියේ ඒ කොටස කතා කරමු. එතකොට අදත් අපි කතා කරේ මේ මහා වේදාල සූත්‍රයේ කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා කතිහි පනාවසෝ අංගෙහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාචාති කියලා. ඒ කියන්නේ චේතෝ විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලයත් උපදව ගන්න හේතු වෙන සම්මාදිට්ඨිය හරි චේතෝ විමුක්ති ඵලයටත් පඤ්ඤා විමුක්ති ඵලයටත් හේතු වෙන සම්මාදිට්ඨිය කුමන අංගයන්ගෙන් අනුග්‍රහ ලැබිය යුතුද කියලා. ඒකේ පළවෙනි අංගය තමයි සීලානුග්‍රහය. ඒතර මේ සීලය ගැන තමයි අපි මේ කතා කරන්නේ. අපි ගිය වතාවෙත් සීලය ගැන කතා කළා. මේ සතියේත් අපි මේ සීලය ගැනම කතා කළා. මොකද සීලය කියන්නේ ඒ තරම් වටින දෙයක් නිසා. වර්තමාන අපි සමාජයට වෙලා තියෙන ලොකුම වින්නැහිය, ලොකුම නස්පැත්තිය, ලොකුම විනාශය තමයි සිල්වත් නොවීම. ඒක නිසා අපි ඉදිරියටත් සීලය ගැන කතා කරමු. එහෙනම් මේ දේවල් දැනගැනීම, මේ දේවල් කතා කිරීම ලොකු පිනක්, ලොකු කුසලයක්, ආනිසංසයක්. ධර්ම විනය විවෘත කරන්නේ. ඒක නිසා මේ ධර්ම විනය විවෘත කිරීම තුළින් අපි රැස් කරගත් පින් ඔබ අප හැම දිනාට උතුම් ධර්මාවබෝධය පිණිසම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ වෙසෙන පින්වත් පවුලක් විසින්. ඉතින් ඒ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දරලා ඒ පින්වතුන් ධර්ම දානමේ පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මයේ ඔබට කියා දීලා ධර්ම දේශනාමේ පින රැස් කරගත්තා. ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමේ පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින් කැමති සියලුම දෙවියන්ට, පොළොවාසී දිව්‍යංගේ පටන් අග්නිටා බඹලෝ දක්වා වැඩ සිටින
පින් කැමති සියලුම දෙවියෝ මේ පින් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටද ධර්මාවබෝධයේ පිණසම මේ පින උපකාර වෙත්වා. රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් මේ පරිලෝකීය ඥාතීන්ට අනුමෝදන් කරනවා. මේ පරිලෝකීය සංදීපා වික්‍රමානන්ද දියණියට මේ පින් අනුමෝදන් කරන. ඒ වගේම මේ පරිලෝකීය සීලූම ඥාති හිත මිත්‍රාදීන්ට මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ කියා දෙනවා. ඒ අප හැමදෙනා නමින් නැසීමේ පරිලෝකීය සීලූම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා, සපවත් වෙත්වා. වහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පිනත් උපකාර වෙත්වා. ඒ පින්වතුන් පින් අනුමෝදන් කරනවා අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට. ඉතින් අපිට මේ උතුම් ධර්මයේ කියා දුන්නේ මේ සෑම යහපතක්ම අපට උදා වුණේ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ දායකත්වයේ දරණී පින්වතුන්ගේ මූලික අරමුණු නිවන් දකින්න තුරු උතුම් කලණ මිතුරු ඇසුර ලබා ගැනීම පිණිස සහ ප්‍රඥාව ඇතිවීම පිණිස මේ පින උපකාර වෙත්වා කියලා. ඉතින් ඒ පින්වතුන්ගේ ඒ අරමුණ ඇතුව පවත්වන මේ ධර්ම දේශනාවේ රැස්වෙන පින දායක දරුව සීල පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මේ පරිලෝක සීල ඥාතීන්ට අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්ව දරුව සීල පින්වතුන්ට මේ පවුල් සීලෝම දෙනාට නන් අයුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සීලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිත මිත්‍රාදීන් සීලෝම දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසා ගන්න මේ පින උපකාර වෙත්වා. ශ්‍රද්ධා සීල සුවත්‍යාග ප්‍රඥා ගැන සීක බල ධර්මයන් දියුණු කරගෙන මෙලොව පරලොව යහපත සලසාගෙන මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පිනත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැමදිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.